හොඳයි ජනතාව ආයුබෝවන් හැමෝටම අපි අද දවස් වැඩ කටයුතු ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. පුතේ නිබන්ධන එහෙම හම්බෙච්ච නැති දරුවෝ ඉන්නවනම් ආයතනයට කෝල් කරන ආයතනයේ දුරකථන අංකය තියෙනව නේද? හරි. එතකොට ඒගොල්ලන්ට කතා කරලා නිබන්ධන ආවේ නැහැ කියලා විස්තර ටික ලබා දෙන්න. එතකොට ආයතනයෙන් චෙක් කරයි ඇයි නිබන්ධන ඇවිල්ලා නැත්තේ මොකද වෙලා තියෙන්නේ කියලා ඔයාලට පණිවිඩයක් ලබා දෙවි. පැහැදිලිද? දැන් ඊයේ පෙරේදා රෙජිස්ටර් වෙලා අද එකපාරට නිබන්ධන එන්නේ ඒක තැපෑල හරහා යන්න ඕනේ. මේ දවස්වල තැපෑල් වර්ජනයකුත් පැවැත්වෙනව නේද? අර ඒ නිසා ගැටලු සාගතයන් තියෙයි. කොහොමවත් නිබන්ධන පිළිබඳව ඔයාලට තොරතුරු ලබා ගන්න තියෙන්නේ ආයතනයෙන්. පැහැදිලිද? මම ආයතනයට නිබන්ධන ලබා දීලා තියෙන්නේ. එහෙන් තමයි ඔයාලට ඩිජිටල් සරසවි හරහා තමයි ඔයාලට නිබන්ධන ටික හම්බ වෙන්නේ. නිසා ආයතනයට දුරකථන අංකයට දැනුවත් කිරීමක් කරන ඔයාලට නිබන්ධන ඇවිල්ලා නැත්නම් හරි හොඳයි. එහෙනම් ජනතාව අපි අද දවස් වැඩ කටයුතු ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අද හොඳ දවසක්. අද ලස්සන මාතෘකාවක් කතා කරන්න තියෙන කොටසක්. අපි ගිය සතියේ සිකුරාදා උදේ අමතර පන්තියක් පැවැත්වුවා නේද? හරි. ඉතින් මේ උදේවරුව ටිකක් හොඳයි වගේ ගතියකුත් දැනෙනවා නේද? උදේවරුව ටිකක් හොඳයි වගේ. ටික නිස්කලංකයි කරදරයක් නැහැ. හොඳට වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. හරි ආයතනයේ නම් දෙක මොකක්ද කියලා දාලා තියෙනවා. යකඩ ආයතනයේ නම් දෙක දන්නේ නැතුවද මේ පන්තියට ජොයින් වෙලා තින්නේ කොහොමද එතකොට? පුදුම දරුවනේ. හරි. හරි. එහෙනම් මම වැඩේ ආරම්භ කරනවා දවසේ. හරි උදේවරු පොඩි ෆ්‍රෙෂ් ගතියක් තියෙනවා නේ අපිට සොපිරියට වැඩේ කිය සතිය කරා. ඒ ටයිම් එකේ සම්බන්ධ වෙන්න බැරි වෙච්ච දරුවන්ට රෙකෝඩින් එක මම අද තමයි මම අප්ලෝඩ් කරලා ඉවරලා දැම්මේ. හේතුව දවස් දෙක තුනක්ම මේ වැඩේ මම අප්ලෝඩ් කරමින් ඉන්නකොට කරන්ට් එක ගියා සිග්නල් ඩ්‍රොප්ස් ආවා. හරිද? ඒ නිසා වැඩේ හරියට අප්ලෝඩ් කරගන්න බැරුණා. ඔයාලගේ පන්තිය පටන් ගන්න විනාඩි කිහිපයක කලින් තමයි අප්ලෝඩ් වෙලා ඔක්කොම ෆිනිෂ් කරගත්තේ. ඒත් තාම මේකට හරියට තම්බ්නේල් එකක් හොදාගන්න බැරි වුණා. ඒ ටික දාලා ලබන සතියේ ඔයාලට මේකට වෙලා තියෙන්නේ රෙකෝඩින් එක. හරි. එහෙනම් දැන් අපි වැඩේ පටන් ගමු. හරි. පුතේ පරණ කොටස් වල රෙකෝඩින් අලුතෙන් ගෲප් එකට ජොයින් වෙච්ච දරුවෝ ඉන්නවා නම් පරණ පාඩම් වල රෙකෝඩින්ස් අවශ්‍ය නම් ඒකත් ආයතනය හරහා දැනුවත් කරලා ලබා ගන්න පුළුවන්. ආයතනයට මම සියලුම රෙකෝඩින්ස් ටික ලබා දීලායි තියෙන්නේ. හරි හොඳයි. එහෙනම් වැඩේ පටන් ගමු. පුතේ අපි ගිය සතියේ සාකච්ඡා කිරීම ආරම්භ කරා හරි. ළමයි මගේ මේ හරි. මේ දවස්වල ඩොලර් ප්‍රශ්නේ හේතු නිසා මගේ Zoom account එක ඩිඇක්ටිවේට් ලා තියෙන එක ඇක්ටිව් කරගන්න බැරිලා තියෙන්නේ. අර මම කිව්වේ වෙන කම්පැනි එකක් කරන්නේ අපි Zoom ගන්නෙ. එතකොට ඒ කම්පැනි එකට ඩොලර් ගොඩාක් ගෙවන්න තියෙනවා. ඒ ගුරුවරු ගොඩාරියකගේ Zoom accounts ඒගොල්ලෝ තමයි මේන්ටේන් කරගෙන යන්නේ. ඉතින් ඒගොල්ලන්ට ඩොලර් විශාල ප්‍රමාණයක් එකවර ගෙවන්න වෙනවා. ඉතින් ඒ නිසා මගේ account එක ඩිඇක්ටිවේට් ලා තියෙන එක ඇක්ටිව් කරගන්න බැරි වෙන්නේ ඩොලර් ප්‍රශ්න නිසා. ඒ නිසා මම වෙන Zoom එකකින් තමයි මේ දවස්වල ක්ලාස් එකට ජොයින් වෙන්නේ. ඒ නිසා නම පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන සමහර ලාවට ගණන් ගන්න බෑ මම තමයි. හරිද? හරි. ඇති. වැඩි පටන් ගමු. වැඩි පස්සේ අපි අනගම කතා කරමු වෙන කතා. හරි. එහෙනම් අපි අද දවසේ වැඩ කටයුතු ආරම්භ කරනවා. ජනතාව මෙන්න අපේ මාතෘකාව ව්‍යාපාර පරිසරය. කෙටි මතක් කරන්නම්. ව්‍යාපාර පරිසරය ප්‍රධාන කොටස් දෙකයි. අභ්‍යන්තර පරිසරයයි බාහිර පරිසරයයි. මේ පරිසර දෙකෙන්ම ව්‍යාපාර බලපෑම් එල්ල වෙනවා. ඒ නිසා අපි මෙහෙම කියනවා ව්‍යාපාර කටයුතු සඳහා බලපෑම් කළ හැකි අභ්‍යන්තර සාධකවලත් බාහිර සාධකවලත් එකතු අපි කියව ව්‍යාපාර පරිසරය කියලා. නේද? ව්‍යාපාර පරිසරය කියලා අපි ඒ ගැන සාකච්ඡා කරා. මුදේ කියන ව්‍යාපාර පරිසරයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. අභ්‍යන්තර පරිසරයයි බාහිර පරිසරයයි. ඊට පස්සේ පුතේ අභ්‍යන්තර පරිසරය ගත්තාම අභ්‍යන්තර පරිසරයේ ප්‍රධාන සාධක තුනක් හිටියා. අයිතිකරුවන්, කළමනාකරුවන්, සේවකයන් කියලා. බාහිර පරිසරයේ සාධක 8ක් හිටියා. අපි අභ්‍යන්තර පරිසරය සම්පූර්ණයෙන් සාකච්ඡා කළ අවසන්. බාහිර පරිසරයට ආවා. බාහිර පරිසරයේ ප්‍රධාන සාධක 8ක් තිබ්බා. පළවෙනි තුන දන්න තුනක් ගනුදෙනුකරුවන්, සැපයුම්කරුවන්, තරගකරුවන් කියලා. අලුතෙන් සෙට් වුණා දේශපාලන, නෛතික, තාක්ෂණික, ආර්ථික සහ ගෝලීය පරිසරය කියලා.
අපි මේකෙන් පළවෙනි තුන සාකච්ඡා කරලා අවසන් දේශපාලන පරිසරය කියලා අපි කතා කරා මේ වෙනකොට රටක රජය විසින් ආර්ථික කටයුතු මෙහෙය වෙනකොට ක්‍රියාත්මක කරන දේශපාලන ප්‍රතිපත්ති වලට තමයි දේශපාලන පරිසරය කියලා කිව්වේ. අයවැය ප්‍රතිපත්තිය නේද? ඊට පස්සේ යටිතල පහසුකම් සංවර්ධන ප්‍රතිපත්තිය, ඊට පස්සේ විදේශ වෙළඳ ප්‍රතිපත්තිය වගේ ප්‍රතිපත්ති හරහා රට පාලනය කරන විදිහ අපි කතා කරා දීර්ඝ වශයෙන් උදාහරණ දාලා. ඊළඟට අපි කතා කරා නෛතික පරිසරය. නෛතික පරිසරය කියලා කියන්නේ පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සඳහා, දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා, ව්‍යාපාරික ප්‍රජාව ආරක්ෂා කිරීම සඳහා, පරිසරය ආරක්ෂා කිරීම සඳහා සම්මත නීති රීති සහ අනපනත් වලට අපි කිව්වා නෛතික පරිසරය කියලා. මම මේ පරණ කොටස් ටික මතක් කරගෙන ඉන්නේ අද වැඩේට වෙන්න කලින්. ඊළඟට අපි කතා කරා නෛතික පරිසරයට අපි කතා කරා ප්‍රධාන නීති රීති 2007 අංක 7 දරන සමාදම් පනත, 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත නේද? අපි මේවන ලියලා පිළිවෙලට වැඩ අවසන් කරලා තියෙන්නේ. 1954 අංක 14 දරන කාර්යාල හා සාක්කු හා කාර්යාල සේවක පනත, ඒ වගේ උදාහරණ ලිව්වා. ඒ නීති රීති ක්‍රියාත්මක කරන්න ඉන්න ආයතන සහ පුද්ගලයන් ගැන අපි සාකච්ඡා කරා නේද? හරි. එතකොට ගනුදෙනුකරුවන්, සැපයුම්කරුවන්, තරඟකරුවන් හරි, දේශපාලන හරි, නෛතික හරි. ඊට පස්සේ තාක්ෂණික පරිසරය ගැන කතා කරා. අන්තර්ජාලය, ජංගම දුරකථන, ඊට පස්සේ පරිගණකය, විද්‍යුත් වාණිජ්‍ය, විද්‍යුත් මුදල් භාවිතය වගේ තාක්ෂණික උපකරණ පාවිච්චි කරලා, මෙවලම් පාවිච්චි කරලා මේ ව්‍යාපාර සඳහා එල්ලවන බලපෑම පිළිබඳව අපි කතා කරා තාක්ෂණික පරිසරයෙන්. ඊට පස්සේ ආර්ථික පරිසරයට ආවා නේද? ආර්ථික පරිසරයට ආවා. උදේ ආර්ථික පරිසරයේදී අපි කතා කරා විවිධ ආර්ථික සාධකවල එකතුවක් ආර්ථික පරිසරය කියන. ඒ අර්ථ කතා කරා පොලි අනුපාතය ගැන නේද? පොලි අනුපාතයේ කොටස් දෙකයි කිව්වා, තැන්පතු පොලියයි ණය පොලියයි. ඊට පස්සේ උද්දමනය ගැන කතා කරා. රටක භාණ්ඩ හා සේවාවල පොදු මිල මට්ටම අඛණ්ඩව ඉහළ යනවා කියලා කිව්වා උද්දමනය නිසා. අපි මේ කතා කරලා ඉවරයි. ඊට පස්සේ අපි ගත්තා ආදායම් ව්‍යාප්තිය ගැන ගිය සතියේ සාකච්ඡා කරා නේද? ආදායම් ව්‍යාප්තිය ගැන. ඊට පස්සේ අපි කතා කරා රැකියා නියුක්තිය පිළිබඳව නේද? රටක ශ්‍රම බලකායෙන් ඇත්තටම කී දෙනෙක්ට රැකියාවක් තියෙනවාද කියන කාරණාව නේද? රැකියා නියුක්තිය කතා කරා. ඊට පස්සේ ජාත්‍යන්තර සම්බන්ධතා, එක් රටක් ලෝකයේ අනෙකුත් රටවල් සමග පවත්වාගෙන යන සම්බන්ධතා ගැන කතා කරා. ඊට පස්සේ ඒ උදාහරණ අපි ගොඩාරියක් කතා කරා නේද? ඊට පස්සේ හරි ජාත්‍යන්තර සම්බන්ධතාවලින් පස්සේ අපි ආවා විදේශ විනිමය අනුපාතය. මතකයි නේද? එක් රටක මුදල් ලේඛකයක් තවත් රටක මුදල් ලේඛකයක් සමග හුවමාරු වන අනුපාතය. ඩොලර් එකක් ලංකාවේ අද මුදලින් කීයද? රුපියල් වලින් කීයද? නේද? යූරෝ එකක් ලංකාවේ රුපියල් වලින් කීයද කියලා අපි ගිය සතියේ කතා කරා. සහ ඒකට ප්‍රායෝගික වර්තමානයේ තියෙන ඉලක්කම් වලට උදාහරණයක් දුන්නා. සහ ඔයාලට ඕනම වෙලාවක ඒක අවශ්‍ය වුණොත් රේට් එක කීයද කියලා බලා ගන්න හොයාගන්න ක්‍රමෙත් මම මේ වෙලාවේ ලයිව් ගිය සතිය ඔයාලට පෙන්නුවා. හරිද? ගිය සතියේ පන්තියට සහභාගී වෙන්න බැරි වෙච්ච හැමෝටම මම ඔන්න සිකුරාදු උදේ තිබ්බ පන්තිය මම ඔන්න ගෲප් එකට දාලා තියෙනවා. බදාදා උදේ තිබ්බ පන්තිය නෑ බදාදා රෑ තිබ්බ පන්තිය ඒකත් ගෲප් එකේ තියෙනවා. ඒක කලින් සතියෙම දැම්මා. හරි. ඊට පස්සේ ඉතුරුන් ගැනත් කතා කරා. පස්සේ අපි ගිය සතියේ ලස්සන මාතෘකාවක් කතා කරා මොන පරිසරය ගැනද? ගෝලීය පරිසරය කියන ව්‍යාපාර පරිසරයේ අවසාන කොටස. බාහිර පරිසරයේ අවසාන කොටස ගෝලීය පරිසරය. දැන් ඔයාලට තේරෙනවා අපේ පාඩම ගොඩාක් දුරට ඉවරයි. සමහර ගොඩාක් දුරට අද පාඩම ඉවර වෙන්න ඉඩකඩ තියෙනවා. පැහැදිලි දෙවොත් ලබන සතියක් පටන් ගන්නවා තුන්වෙනි පාඩම ව්‍යාපාර සංවිධාන. ඔයාට ඒවල තියෙන ටියුට් එකේම ඒකක් තියෙනවා. පැහැදිලිද? දැන් ඉස්කෝලේ වල ළමයි ටීචර්ස්ලා අධිවේගයෙන් උගන්වමින් යනවා. නේද? අධිවේගයෙන් උගන්වමින් යන නිසා අපි මාසයක් එකමාරක් උගන්වපු පාඩම් ටීචර්ස්ලා පීරියඩ් එකෙන් දෙකෙන් ගේම ගහලා ඉවර කරනවා. හරිද? ටීචර්ලා නේද ගිහන් සර් වගේ පැහැදිලි කරන්නේ නෑ. පාසල් ගුරුවරු හුඟක් වෙලාට ඉක්මනට යනවා. ඒ නිසා ඒගොල්ලෝ උදාහරණ කියන ඒවා කටපාඩම් කරන ඒවා ළමයින්ට පැහැදිලි කිරීම ගොඩාරියක් අඩුයි. නේද? ඒගොල්ලෝ ගොඩක් අර අච්චුපතේ තියෙන දේවල් ටිකක් නිර්වචන ටිකක් කොහේ කියාගෙන ළමයින්ට නෝට් එකක් දීලා ඊළඟ පාඩමට යනවා. හරිද? ඒ නිසා එයාලට ලොකු අවුලක් නෑ. මොකද හේතුව ළමයි ඉගෙන ගත්තත් නැතත් ටීචර්ස්ලාට පඩි හම්බ වෙනවා නේද? පාසල් ගුරුවරුන්ට පඩි හම්බ වෙනවා. නමුත් උපකාරක පන්ති ගුරුවරයෙක් විදිහට මගේ වැටුප තීරණය වෙන්නේ මම සාර්ථක වෙන්නේ මම උගන්වන දේවල් දරුවන්ට තේරුණොත්. මම උගන්වන දේවල් වලින් ළමයින්ට විභාගවලට ලියලා ලකුණු එනවා නම් නේද? ඒ නිසා මම හැමතිස්සෙම මම දන්නවනේ මේ අවුරුදු ගණනාවක් තිස්සේ මම උගන්වලා දරුවෝ
ඉගෙන ගන්නකොට කරන කැපකිරීම කොච්චරද නේද? අපි කොයිතරම් මේක කරන්න කිව්වත් අරක් කරන්න කිව්වත් අපි දන්නවා ළමයි පොඩ්ඩක් ඒවට කම්මැලි. හැබැයි මම දන්නවා අපේ ඩිජිටල් සරසවි හරහා සම්බන්ධ වෙලා ඉන්න මේ දරුවෝ නේද ලංකාව පුරාම විසිරලා ඉන්න ඔයාලා ටිකක් වෙන ළමයින්ට වඩා සාමාන්‍ය අනිත් ළමයින්ට වඩා ටිකක් ස්මාර්ට් ළමයි සෙට් එකක්. හරි අපේ ඉස්කෝලේ එක දවසෙන් සර් කියලා දුන්න ඔක්කොම කියලා දුන්න කියලා දරුවෙක් දාලා තියෙනවා. පුතාගේ ඉස්කෝලේ ටීචර් හරි දක්ෂයි. ඒ නිසා තමයි ටීචර් එහෙම කරන්නේ නැත්තේ. මම නම් එච්චර දක්ෂ නෑ බං එච්චර වේගෙන් උගන්වන්න බෑ මට. හරි. තා ටික දවසකින් පාසලේ ගුරුවරයා සමහරවිට අපිව පාස් කරගෙන යයි. වැඩි මුකුත් හිතන්න යන්න එපා. ටීචර් පාස් කරගෙන ගියාට මට බෑ ටීචර්ව පාස් කරගෙන යන්න. මොකද ටීචර් වේගින් යනවා කියලා මට ටීචර්ව පාස් කරනවා මට ටීචර් වඩා වේගින් උගන්වන්න වෙනවා. එතකොට ඔයාලට ඉස්කෝලේදී තේරෙන්නේ නැහැ. පන්තිදී තේරෙන්නේ නැහැ. ඒ නිසා පාසලේ ගුරුවරයා පස්සෙන් මම එලවගෙන යන්න උත්සාහ කරන්නේ. ටීචර්ගේ පාඩුවේ ටීචර්ගේ ප්‍රෝග්‍රෑම් එක කරගෙන යයි. හරිද? අපි අපේ පාඩුවේ අපේ ප්‍රෝග්‍රෑම් එක කරගෙන යමු. තුන්වෙනි පාඩමත් ඉවරයි සර් කියලා දාලා තියෙනවා. හොඳයි සන්තෝෂයි පුතේ. හරි. ඒ නිසා අපි මට ප්ලෑන් එකක් තියෙනවා මගේ ඉගෙන ගන්න දරුවන්ව කොහොමද විභාගයට සූදානම් කරන්නේ? හරිද? විභාග පාස් කරවන්නේ කියලා මම මෙච්චර කාලයක් එක කරලා තියෙනවා. ඒ නිසා ඔයාලා බය නැතුව මගෙත් එක්ක වැඩ කටයුතු කරගෙන යන්න. හරිද? මම ඔයාලා අවශ්‍ය මට්ටමට අවශ්‍ය කාල සීමාවෙදි ගන්නවා. අපිට හදිස්සියක් නෑ අපි පිළිවෙලට කරගෙන යන්න. හරි. ගෝලීය පරිසරය ගැන ගිය සතියේ කතා කරා. මට පේනවා මෙසේජස් ගොඩක් කියන හැම එකටම උත්තර දෙන්න ගියොත් වෙලා මිස් වෙන නිසා අර එක જાති මෙසේජස් මම කියවන්නේ නැහැ. අපි ඉස්සරහට යමු. හරි පුතේ ගෝලීය පරිසරයේදී කතා කරා නේද? ලෝකේ රටවල් අතර ගත්තාම ලෝකේ රටවල් අතර විවිධ වෙනස්කම් ගොඩාරියක් තියෙනවා. නේද? අපි ගිය සති ලස්සනට ගත්තා. ලංකාව සහ ඉන්දියාව කියලා කියන්නේ අවුරුදු 2000 ගානක ලිඛිත ඉතිහාසයක් ඇතුලේ මාර විදිහට සම්බන්ධතා ගොඩනගාගත්ත රටවල් දෙකක්. අපි සංස්කෘතිය හුමාරු කරගෙන තියෙනවා. ඒ රජවරු ලංකාව පාලනය කරලා තියෙනවා. අපේ කට්ටිය ඒ ගිහිල්ලා තියෙනවා. අපි කතාවක් අහලා තියෙනවා නේද? ඉන්දියාවේ හිටපු විජේ කුමාරයා ලංකාවට එල්ල තමයි ලංකාව ජනාවාස වුණේ කියලා. නේද? අර ඒ වගේ විවිධ දේවල් අපි අහලා තියෙනවා. එතකොට මේ ලංකාව සහ ඉන්දියාව අතර අතීතයේ ඉඳලම මාර සම්බන්ධතා ගොඩක් පැවතුනාට අපි අතර මාර වෙනස්කම් ගොඩාරියක් තියෙනවා. අපි ගිය සතියේ කතා කරා ඒවා. ඉතින් එච්චර ලංකාව ඉන්දියාව මෙච්චර කිට්ටුවෙන් ඉඳලා මෙච්චර නේද? ආදරෙන් වෙලිලා ඉඳලා හැබැයි අපි අතර මේ තරම් අසමානතා වෙනස්කම් බාධාවන් තියෙනවා නම් අපේ රටවල් දෙක අතර නිකමට හිතන්න ලෝකේ එහා පැත්තේ කෙලවරේ තියෙන රටක් එක්ක අපි සංසන්දනය කරු ශ්‍රී ලංකාව වෙනස්කම් හිතා ගන්නවක්වත් බැරි නේද? හිතා ගන්නවක්වත් බැරි තරම් වෙනස්කම් පවතී. ඒ නිසා එතකොට පුතේ අපිට තියෙන ගැටලුව තමයි ඒ රටවල් එක්ක හරියට වැඩ කරන්න අමාරු. හරිද? අපිට භාෂාමය ප්‍රශ්න තියෙනවා, ආර්ථික ප්‍රශ්න තියෙනවා, මුදල් ඒකක වෙනස්. නේද? අපේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස්, දේශපාලන කරුණු වෙනස්. හරිද? ඊට පස්සේ භූගෝලීය වශයෙන් වෙනස්. ලංකාව මුහුදු සීමාවෙන් ඉන්දියාවේ මුහුදු සීමාවට ගියොත් ඉන්දියාවේ නාවික හමුදාවෙන් අල්ලගන්න. ඉන්දියාවේ කට්ටිය ලංකාවට ආවොත් ලංකාවේ නේවියකින් අල්ලගන්න. හරිද? ඒ නිසා මේ වගේ කරුණු කාරණා ගොඩාරියක් තියෙනවා. හරි. ඒ නිසා භූගෝලීය වශයෙන් වෙනස්. සමහර රටවල් අපි කතා කරා වෙන් වෙලා තියෙන මුහුදකින් වතුරකින් ගඟකින් ඇලකින් නෙමෙයි. කම්බි වැටකින්, තාප්පකින්. නේද? නැත්නම් පාරකින්. පාරින් එහා පැත්තේ වෙන රටක් මේ පැත්තේ තව රටක්. හැබැයි කම්බි වැටෙන් පැනලා එහා පැත්තට යන්න වීසා ගන්න ඕනේ. හරිද? නීතිමය වශයෙන් නෛතික ක්‍රියාදාමයක් ඉටු කරලා තමයි මේ පැත්තට රටට යන්න පුළුවන්කම දෙන්නේ. ඒ නිසා අපි දන්නවා අපිට එහෙම බාධාවන් තියෙනවා. හරිද? ඒ නිසා අපේ ලංකාවේ පුද්ගලයෙක්ට වෙන රටකට ගිහිල්ලා ලෝකෙ ගනුදෙනු කරන්න අපහසුයි. වෙනත් ව්‍යාපාරිකයෙක්ට ලංකාවට ඇවිල්ලා නේද? බිස්නස් එකක් පටන් ගන්න අපහසුයි. හරිද? අන්න ඒ හේතුව නිසා මේක ලොකු බාධාවක් නිසා මුළු ලෝකෙම කට්ටිය එකතු වෙලා ওই බාධාවල් ටික අයින් කරලා ව්‍යාපාර හැමතැනම ව්‍යාපාර ආරම්භ කරන්න පුළුවන් විදියට පොඩි සංකල්පයක් ගොඩනගා ගත්තා. ඒ සංකල්පයට අපි කිව්වා ගෝලීයකරණයවත් ගෝලීය පරිසරය කියලා. එහෙනම් මේ ගෝලීයකරණය ඇතුලේ සිද්ධ වෙන්නේ ලෝකයේ රටවල් අතර පවතින ආර්ථික, දේශපාලනික, සමාජීය, සංස්කෘතික වශයෙන් තියෙන මේ බාධා ටික තියෙනවනේ. අන්න ඒ ටික පැත්තකට දාලා මුළු ලෝකයේම එකම ගම්මානයක් ලෙස කටයුතු කරන එකට අපි කියනවා විශ්ව ගම්මාන සංකල්පය. එහෙවත් අපි කියනවා ගෝලීයකරණය කියලා. හරිද? එහෙනම් මේ ගෝලීයකරණය නිසා නේද ඕනම රටක පුද්ගලයෙක්ට වෙනත් රටවල් වලට ගිහලා තමන්ගේ ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්න පුළුවන්. නේද? තමන් ලංකාවේ තුල හෝ වෙන රටක නිෂ්පාදනය කරපු භාණ්ඩ හා සේවා ලෝකයේ ඕනම රටකට බෙදා හරින්න පුළුවන්. අපිට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික ලෝකයේ ඕනම රටකින් ගෙන්න ගන්න පුළුවන්. හරිද? අපි නිෂ්පාදනය කළ ඉවර ටික පිට රටකට යවන්න පුළුවන්.
හරිද? අපිට අවශ්‍ය කරන යන්ත්‍ර උපකරණ ටික නේද? ගෙන්න ගන්න පුළුවන්. අපිට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ගෙන්න ගන්න පුළුවන්. අපිට අවශ්‍ය කරන සේවකයෝ, විශේෂඥ සේවකයෝ කවුරු හරි ඉන්නවනම්, ස්පෙෂලිස්ට්ලා ඉන්නවනම් පිට රටවල් වලින් ඒගොල්ලෝ ගෙන්නන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ විශේෂඥ දැනුමක් තියෙනවනේ පිට රටවල් වල කියලා රැකියා කරන්න පුළුවන්. ඔන්න ඔය වගේ වාසි ගොඩාරියක් මේ ගෝලීයකරණය හරහා ලංකාවට ලැබිලා තියෙනවා. සහ වෙනත් රටවල් වලට ලැබිලා තියෙනවා. පැහැදිලිද? මම ගිය සතියේ ඔයාලට කිව්වා ගෲප් එකට පේපර් එකක් දානවා කියලා. මට ළමයි එදා පේපර් එක දාන්න බැරි වුණා. මොකද ඔයාලගේ පන්ති ඉවරලා විනාඩි කිහිපයක් විතර යනකොට වීඩියෝ එක අප්ලෝඩ් කරගෙන ඉන්නකොට කරන්ට් එක ගියා. ඊට පස්සේ මට ඒක එහෙම කරන්න බැරි වුණා. මම අද පන්ති අවසානයේ ඔයාලට මාර්තු මාසේ බෙස්ට් ටෙස්ට් පේපර් එක ඔයාලට ගෲප් එකට දානවා. පැහැදිලිද? මාර්තු මාසේ බෙස්ට් ටෙස්ට් පේපර් එක ගෲප් එකට දාන්නම්. පන්ති අතරදී මට දාන්නම් මට ඉඩකඩක් ලැබුණොත්. එතකොට ඒ පේපර් එක දාන්නම් ඕගොල්ලෝ ලබන සතියේ අනිවාර්යෙන් ලියලා තියෙන මට ගිය සතියේ පේපර් එක දාන්න බැරි වුණා. පැහැදිලිද? මම දැන් දාන්නම් තාටික කියලා. පැහැදිලිද? හරි. ඒකෙන් දාලා තියෙන සර් ඔගේ ලංකාවේ නැහැ නේද මේ ලංකාව? හරි. හරි ලංකාව හරහා ගියද නේද? හරි මට පේන්නේ මේක ලංකාව හඳුනන්නේ නැද්ද ඔබ? ෂුවර් උදේ ඉක්මනට අනිවාර්යයෙන්ම පුතා අමිල සර්ගේ ඉතිහාසයේ පන්තිට සම්බන්ධ වුණොත් හොඳයි. ලෝක සිද්ධියන් සහ ලංකා සිද්ධියන් පිළිබඳ හොඳට ඉගෙනීම් කටයුතු කරනවා. ලංකාව මෙන්න මෙතන තියෙනවා. හරි. හරි ජනතා වැඩි පැහැදිලිනේ? අපි යමු ඊළඟ කැලලට. හරි. හරි. අපි උදෙන් තමයි වැඩි නැවතුනේ. හරිද? ඔතනින් එහාට තියෙන්නේ අපේ පාඩමේ අද කොටස. හරි. අද පාඩමේ අද කොටස තමයි අපි අද සාකච්ඡා කරන්නේ. අපි හැමදාම හරි ළමයි ෆස්ට් ටර්ම් එකට පාඩම් කීයද කියලා දරුවෙක් කාලේ දෙනවා. ෆස්ට් ටර්ම් එකට සාමාන්‍යයෙන් තියෙන පාඩම් 5යි වෙන අවුරුදු වල. හරිද? නමුත් මේ පාර ටිකක් ස්පෙෂල් කේස් එකක් නිසා පාඩම් කීයක් වාරි භාගයට එයිද කියලා හුඟක් පාසල් වලින් අපිට දැනුවත් වෙලා තියෙන්නේ ගුරුවරුන්ගෙන් මේ පාර පාඩම් 3ක් විතර එයි කියලා තමයි. පළවෙනි පාඩම් 3 හතරවෙනි පාඩම තමයි එක දවසින් ඉවර වෙන පාඩමක්, පොඩි පාඩමක්, කෙටි පාඩමක්. ඒ නිසා අපි දැන් ලබන සතියේ පටන් ගමු තුන්වෙනි පාඩම. ඊට පස්සේ අපි ගිණුම් කරන පස්වෙනි පාඩම ඉක්මනටම ආරම්භ කරනවා. හතරවෙනි පාඩමට යන එක දවසයි. පැහැදිලිද? හරි. ඒ නිසා ඒ ගැන ගැටලුවක් ඇති කරගන්න දෙයක් නැහැ. මම අවශ්‍ය කාල සීමාවෙදී ඔයාලා විභාගයට සූදානම් කරන්නම්. හරි. උදේ එහෙනම් අපි එනවා අද දවසේ පාඩමට. මාතෘකාව ගෝලීය පරිසරය. ගෝලීය පරිසරය අපි ගැන කතා කරා. ඒක පාරක් කිරින්න ලෝකීය රටවල් අතර පවතින ආර්ථික, දේශපාලනික, සමාජ හා සංස්කෘතික වශයෙන් පවතින බාධා ඉවත් කරමින් මුළු ලෝකයේම එකම ගම්මානයක් ලෙස කටයුතු කිරීම ගෝලීයකරණයවත් ගෝලීය පරිසරය ලෙස හැඳින්වේ. ගෝලීය පරිසරය ලෙස හැඳින්වේ කියලා අපි ඉගෙන ගත්තා. හරි. ඒකේ නිර්වචන අපි ගියසති කතා කරා. එහෙනම් අපි අද වැඩේට එමු. හරි. පුතේ දැන් ඔයාලට තේරෙන්න ඕනේ ඔය ගෝලීයකරණය කියන එක වාසීද අවාසීද රටකට? මට කියන්න ගෝලීයකරණය වාසීද අවාසීද? ගෝලීයකරණ නිසා වාසීද අවාසීද? ලෝකේ රටවල් වල හැම රටකටම ගිහිල්ලා බිස්නස් කරන්න පුළුවන් නේද? අපේ අයට ඕන රටකින් බඩු ගෙන්නන්න පුළුවන්, සේවකයෝ ගෙන්නන්න පුළුවන්. හරි. මට ඉක්මනට කියන්න වාසීද අවාසීද මේ ගෝලීයකරණය කියන කාරණා රටකට? රටේ ඉන ව්‍යාපාරිකයන්ට දෙකම තියෙනවා කියලා දාන්න තියෙනවා. හුඟක් අය කියන්නේ වාසී කියලා. හරි ළමයි. ඔව් ඇත්තටම මේ ගෝලීයකරණය ගොඩාරියක් වාසි තියෙන ක්‍රමයක්. ගෝලීයකරණය නිසා අපේ රටට අපේ දේශීය ව්‍යාපාරිකයන්ට ගොඩාරියක් වාසි එල්ල වෙලා තියෙනවා. එහෙනම් බලමු මොනවද මේ වාසි කියලා. අංක 1. අංක 1. නවීන තාක්ෂණය ලබා ගත හැකි වීම. උදේ ගෝලීයකරණය නිසා අපිට ලැබිලා තියෙන පළවෙනිම වාසිය තමයි උදේ මොකක්ද? නවීන තාක්ෂණය ලංකාවට ලබා ගන්න හැකියාව වෙලා තියෙනවා. හරිද? වාසි තියෙන අවාසි තියෙනවා. හරිද? අපි තාටින් කතා කරා අවාසි ටික. මුලින්ම වාසි ටික ඉවර කරලිමු. උදේ පළවෙනිම වාසිය තමයි නවීන තාක්ෂණය ලබා ගත හැකි වීම. හරි. මම මේක චුට්ටක් පැහැදිලි කරන්නම් මෙහෙම. හරි. ළමයි නවීන තාක්ෂණය ලබා ගන්න පුළුවන් අපිට ගෝලීයකරණය හරහා. නිකමට මට කියන්න ලංකාව කියලා කියන්නේ අනිත් ලෝකේ රටවල් එක ගත්තාම තාක්ෂණික අතින් තාක්ෂණයකින් දියුණු රටක්ද තාක්ෂණයකින් දියුණු නැති නොදියුණු රටක්ද? එකද දෙකද? දියුණු රටක්ද නොදියුණු රටක්ද තාක්ෂණයක අතින් ගත්තාම? ලංකාවේ ටෙක්නොලොජි එක ගත්තාම හොඳ දියුණු තාක්ෂණ ක්‍රම උපාංග පාවිච්චි කරන රටක්ද? නැත්නම් තාම ප්‍රාථමික තාක්ෂණික ක්‍රම පාවිච්චි කරන රටක්ද?
හරි. ලංකාව ළමයි. දෙකනේ. හරි. ළමයි. ලංකාව කියලා කියන්නේ ඒ තරම් දියුණු තාක්ෂණයක් භාවිතා කරන ලංකාවේ ටෙක්නොලොජි එක ටිකක් පහළ මට්ටමේ තමයි තියෙන්නේ. නේද? වෙන වෙන රටවල් වලින් තමයි අපි මේ තාක්ෂණික කාරණා සහ උපකරණ මිලදී ගන්න ලබා ගන්න. ලංකාවේ අලුත් තාක්ෂණයේ දියුණු වෙන ප්‍රමාණය ඉතාම අඩුයි. පැහැදිලිද? දැන් උදාහරණයක් විදිහට නේද පහුගිය දවස් ටිකේ ලංකාවේ ලොකු විප්ලවයක් සිදු වුණා. නේද? පහුගිය දවස් දෙක තුනේ අපි මේ ඉන්නේ මේ වෙනකොට ඇඳිරි නීති කාල සීමාවක. හරි ඉතින් ලංකාවේ පහුගිය දවස් ටිකේ ලොකු විප්ලවයන් කීපයක් සිද්ධ වුණා. ප්‍රබල බලපෑම් වෙනස්කම් රට ඇතුළේ සිද්ධ වුණා. හරිද? ඒත් එක්ක නේද ප්‍රබල හිටපු ඇමතිලාගේ මන්ත්‍රීලාගේ නේද මේකට සම්බන්ධ සහ ගොඩක් දුරට සම්බන්ධ බහුතරයක් ඉන්නවා. හරිද? ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ මේ රට මේ තැනට තල්ලු කරගෙන ආපු පිරිස ආණ්ඩු පක්ෂෙත් ඉන්නවා විපක්ෂෙත් ඉන්නවා. ඒගොල්ලෝ මාරුට මේ රටට කෙලවල තියෙන සුපිරියට. ඉතින් මේ කාරණාත් එක්ක ගත්තාම වර්තමාන ආණ්ඩු පක්ෂයේ ඉන්න බහුතර කට්ටියකගේ ගෙවල් දොරවල් පහුගිය දවස් ටිකේ නේද ගිනිබත් වුණා අරවා මේවා පොඩි ගැටුම් පොඩි මේ ලොකු ගැටුම් ඇති වුණා. හරි ඒ කාරණා ගැන මුතින් මම කියන්න දෙයක් නැහැ මේ වෙනකොට ඔයගොල්ලෝ දන්නවා නිවුස් වල පහුගිය දවස් ටිකේ පැය 24ම ගියේ ඔය කාරණා නිසා. ඉතින් දැන් මට අද ඇහිච්ච කාරණාවක් අද ඔයාලට මතකයි පක්ෂ නායක රැස්වීමක් තියෙනවා කියලා කතානායකතුමා කලින් කියලා තිබ්බා. පස්සේ අද පවත්වන නියමිත වෙලා තිබ්බ මේ පක්ෂ නායකයන්ගේ රැස්වීම ඒගොල්ලෝගේ ආරක්ෂාව සඳහා ඉවත් කරනවා කැන්සල් කරනවා ඒ කියන්නේ කල් දානවා කියලා කිව්වා. පස්සේ ආපහු මම දැක්ක නිවුස් එකක් වෙලා තියෙනවා කල් දාන්න ඕනේ Zoom තාක්ෂණය ඔස්සේ අපි ඒ කට්ටිය එකතු වෙලා පක්ෂ නායක ටික රැස් වෙලා වැඩේ කරමු කියලා ළමයි ඔන්න මේ මම දැක්ක දාලා තියෙනවා. හරිද? අපි මේ කතා කරන නවීන තාක්ෂණ නිසා තමයි මම මේ කාරණා මතක් කරන්නේ ඔයගොල්ලන්ට. ඉතින් මේ ඒ වෙලාවේ හුඟක් පක්ෂ විපක්ෂ മന്ത്രിවරු ඒකට බෑ කියලා තිබ්බා. හේතුව ඔයගොල්ලෝ දකින්නේ නැති. හේතුව තමයි මොකක්ද? Zoom meeting එකකින් එහෙම join වෙලා කතා කරන්න ඒගොල්ලෝ තේරෙන්නේ නැහැලු. හරිද? එයාට Zoom meeting එකකින් වැඩ කරන්න තේරෙන්නේ නැහැලු. ඒ නිසා ඒ වැඩේ Zoom හරහා කරන්න අපහසුයිලු. හරිද? ඉතින් ළමයි මේ දැන් මේ වෙනකොට ඔයගොල්ලෝ දන්නවා මොන්ටිසෝරි ළමයිනොත් නේද? මොන්ටිසෝරි වලට යන්න කලින් දරුවෝ මම දැකලා දිනවා Zoom meeting වලින් ඇවිල්ලා නේද? එක ටීචර්ස් ළමයි මොන්ටිසෝරි ළමයින්ටත් එක ප්‍රෝග්‍රෑම් කරනවා මම දැකලා දිනවා අපේ සර් කෙනෙක්ගේ පොඩි චූටි දරුවෙක් ඉන්නවා මට තාම දරුවෝ නැහැ අපේ සර් කෙනෙක්ගේ චූටි දරුවෙක් ඉන්නවා චූටි එක්කනේ මොන්ටිසෝරි යන්නෙත් නැති මම දවසක් ඒ සර්ගේ ගෙදර යනකොට පොඩි එකා මේ ඌ මොන්ටිසෝරි යන්නෙත් නෑ ළමයි ඒක පන්තියක Zoom පන්තියක මොකක්ද කියලා බලනකොට ළමයි මේ ටීචර් කෙනෙක් Zoom හරහා මේ කොළඹනේ අපි ඉන්නේ ඒ ටීචර් කොහෙද හම්බන්තොටද නෝරද කොහෙද වෙන දුර පළාතක ඒ ටීචර් ළමයි Zoom තාක්ෂණය හරහා මොන්ටිසෝරි එකට වඩා අඩු වයස වල දරුවන්ට පොඩි ක්‍රියාකාරකම් කරනවා. හරිද? අපි දුම් ස්ලීප් කියලා කිව්වහම පොඩි එකා එහෙම නිදාගෙන පෙන්නන්න ඕනේ. හරිද? ඊට පස්සේ රන් කියලා කිව්වහම පොඩ්ඩක් දුවනවා වගේ පෙන්නන්න ඕනේ. හරිද? ඒ පොඩි ක්‍රියාකාරකම්. හරි පුතේ ඉක්මනට ගිහිල්ලා කොලයක් ගහකින් කොලයක් අඩන් ගෙන්න ගමන් ඌ ගිහලා දුවලා එලා කොලයක් අඩගෙන ඉර ටීචර් පෙන්නනවා. ඒකේ පොඩි ක්‍රියාකාරකම්. හරිද? කරන හරි ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් ටීචර් කෙනෙක් කරගෙන හිටියා. ඉතින් ළමයි අර මගේ යාළුවාගේ සර්ගේ පොඩි පුතා හරිද ඌ මොන්ටිසෝරි යන්නේ නැහැ ඌත් Zoom meeting එකකින් පන්ති කරනවා. හරිද? පොද මාතල්ලේ කියලා ගෙනලා මේ ටීචර් කිව්වා රන් කියලා. හරිද? මෝ දිව්වා කියහන්කෝ බන් දිවිල්ල. හරිද? මම හිතුවේ ගෙදර හිටියේ. හරිද? මෝ කෙලිම දිව්වා කෙලිම උන්ගේ අල්ලපු ගෙදර ඉන්නේ පුතේ මේ ඔයගොල්ලෝගේ මේ කවුද පුංචි හරි සීයා හරි කවුරුගේ ඥාති කෙනෙක් ඉන්නේ. මෝ කෙලිම දිව්වා අල්ලපු ගෙදරට. හරිද? කෙලිම අල්ලපු ගෙදරට දුවලා මම බලන් ඉන්නවා කොල්ල නැහැ. ටීචර් මෙහෙ කියවනවා. හරිද? කොල්ල නැහැ. හරිද? දුවන්න කිව්ව පාර ඌ ඒ ගිහිල්ලා බීම බීලා කට්ටියත් එක්ක බත් කාලා ඌ ටීචර්ලට තමයි ගෙදර ඉන්නේ. හරි ඒ වගේ දේවල් තියෙනවා. හරි ඉතින් කොහොම හරි කමන්න යාමයි. තව අවස්ථාවක් මේ ස්ලීප් කිව්වා. හරිද? මූවි වලට ගෙලින්ම බියොටන්න මොනිවි. හරිද? හරි කොල්ල ආතල් කොල්ලෙක්. චූටි එකෙක් හරි ආසයි දෙන මේ හරි හොඳ හරි අමුතු ಜಾති කොල්ල. ඉතින් ළමයි හරි ඒ කාරණා පැහැදිලි. හරිද? ඉතින් ලංකාවේ නේද නවීන තාක්ෂණය අපිට වේම දෙන්නේ නවීන Zoom තාක්ෂණය අපේ ලංකාවේ ඉන්න ලංකාව පාලනය කරන මිනිස්සුන්ටවත් ඒ තාක්ෂණික කරුණු කාරණා තේරෙන්නේ නැහැ කියලා අද ඒගොල්ලෝ කියලා තිබ්බා. ඉතින් නේද අපි මේ ඔක්කොත් එක පේනවා ලංකාව කියලා කියන තාක්ෂණික වශයෙන් ටිකක් දියුණු නැති
රටක්. හරිද? පොඩි ළමයි තරමවත් මොලයක් නැහැ කියලා දාලා තියෙනවා දරුවෙක්. ඔව් නේ චුට්ටක් ඒ වගේ තමයි. හරි. ළමයි නවීන තාක්ෂණය ලබාගත හැකි වීම. නවීන තාක්ෂණය ලබාගත හැකි වීම. මම නැවත කියනවා. ලංකාව කියලා කියන්නේ තාක්ෂණික වශයෙන් දියුණු නැති රටක්. අපි මේ ඔයා පාවිච්චි කරන මේ Zoom එක, ඔයාගේ අතේ තියෙන මොබයිල් එක, මොබයිල් ෆෝන් එක, ටැබ් එක, ලැප්ටොප් එක, කම්පියුටර් එක මේ ඔක්කොම ළමයි ලංකාවේ නිර්මාණය කරපු දේවල් නෙමෙයි. වෙන රටවල් වල නිෂ්පාදනය කරලා අපි සල්ලි ගෙවලා ගත්තු දේවල්. ඔයාගේ උඩින් කැරකෙන සයිඩ් එකකින් කැරකෙන ෆෑන් එක ලංකාවේ නිෂ්පාදනය කරපු එකක් නෙමෙයි. ඔයාට මේ වෙලාවේ එළිය දෙන ලයිට් එක ලංකාවේ නිෂ්පාදනය කරපු එකක් නෙමෙයි. නේද? ඒ නිසා මේ සියලුම තාක්ෂණික කරුණු කාරණා හරිද? ඔයා අතේ බඳගෙන අත්ඔරලෝසුව පවා පුතේ නවීන තාක්ෂණ මේ කිසියම් දේවල් ලංකාව නිෂ්පාදනය කරපු දේවල් නෙමෙයි වෙනත් රටවල් වලින් අපි මිලදී ගත්ත කාරණා. ඉතින් ඒත් එක ගත්තාම ලංකාව තාක්ෂණික වශයෙන් ඉතාම නොදියුණු රටක් විදිහට අපිට සලකන්න පුළුවන්. නේද? අපි භාවිතා කරන සියලුම තාක්ෂණික උපකරණ අපි පිට රටවල් වලින් සල්ලි දීලා ගත්තා. හරි. ඉතින් නිකමට හිතන්න ගෝලීයකරණය කියලා දෙයක් තිබුණ නැත්තම් ලෝක රටවල් අතර එහෙම සම්බන්ධතාවයක් නැහැ. වෙන රටක දෙයක් අපිට මිලදී ගන්න හැකියාවක් නැහැ. අපේ රටේ තියෙන දෙයක් නේද? එහෙම හැකියාවක් තිබුණ නැත්නම් ගෝලීයකරණය හරහා අපිට සම්බන්ධයක් තිබුණ නැත්නම් අපිට මොකද වෙන්නේ? එහෙනම් අපේ උන් තාම ගල් යුගයේ. නේද? අපේ උන් තාම ගල් යුගයේ නේද? එහෙනම් තාම හවස් වෙනකොට ගල් දෙකක් තට්ටු කරලා පොඩි ගී මැලයක් අටවගෙන නේද? කැලේට ගිහිල්ලා වෙලාසනින් පොඩි සතෙක් දෙන්නේ දඩයන් කරන් ඇවිල්ලා මස් ටිකක් පුච්චගෙන කාලා මදුරුව තලාවක බුදිය ගන්න ජාතීන් කොට්ටාසයක් බාට සමහරලාට පත් වෙන්න පුළුවන්. සමහරට මීට වඩා හොඳ වෙන්නත් තිබ්බා. අරන් වෙන්නත් ඉඩකඩ තිබ්බා. නේද? ඒ නිසා අපි අද දවසේ මේ පාවිච්චි කරන සියලුම නවීන තාක්ෂණික උපකරණ සියල්ලම අපි පිට රටවල් වලින් තමයි මිලදී අරගෙන තියෙන්නේ. පැහැදිලිද? හරි. මට ළමයි මේ සිදුවීමත් එක මතක් වෙනවා මීට අවුරුදු කීපයකට කලින් හරි මේ නවීන තාක්ෂණය ලංකාවට ලැබුණේ නේද? වෙන රටවල් වලින් කියන කාරණා පැහැදිලි කරා. මට මේකත් එක මතක් වෙනවා ළමයි මීට අවුරුදු කීපයකට කලින් මම දැක්ක නිවුස් එකක්. මීට අවුරුදු කීපයකට කලින් දැක්ක නිවුස් එකක්. ඒ තමයි මේ අපේ අසල්වාසී ඉන්දියාව. අසල්වාසී ඉන්දියාව ගත්තාම ඉන්දියාව ළමයි ඊටාම මේ ඉහළට ගිහිල්ලා තියෙනවා ඒ තාක්ෂණික කාරණා සහ වෙනත් කරුණු කාරණා අතින් ළමයි ඉන්දියාව ගොඩාක් ඉහළට ගිහින් තියෙනවා. මට මතකයි ශ්‍රී ලංකාව නිදහස ලැබුණේ 1900 කීයද? ලංකාවට නිදහස ලැබුණේ කොයි අවුරුද්දේද? 1900 අපිට නිදහස ලැබුණේ 1948 නේද? හරි 48 තමයි ශ්‍රී ලංකාවට නිදහස ලැබුණේ. මට මතක විදියට ඉන්දියාවටත් ওই නිදහස ලැබුණේ ඔය ආසන්නයේම අපිට අවුරුද්දකට කලින් මම හිතන 47 විතර. 47 විතර තමයි ඉන්දියාවට නිදහස ලැබුණේ අපිට අවුරුද්දකට කලින්. ඊටාම නේද ළඟ තමයි අපිට නිදහස ලැබුණේ. ඉතින් නිකමට හිතන්න අපිට නිදහස ලැබිලා අවුරුදු 74ක් ඉන්දියාවට 75ක්. නිකමට හිතන්න මේ අවුරුදු 74ට අපි කරලා තියෙන්නේ ළමයි අපි ආපස්සට ගිහිල්ලා රට නේද? සුද්ධ අපිට රට දීලා යනකොට ළමයි අපි රුපියලක්වත් ලෝකෙට ණය වෙලා තිබුණේ නැහැ. නේද? අපේ රටේ නිෂ්පාදනයන් වෙනා තේපොල් රබර් නිෂ්පාදනය කරලා හරි හොඳට වැඩේ ගියා. නේද? අපේ උන්ට දුන්නා විතරයි අපේ මුළු ලෝකෙටම ණය රටක් බවට පත් කරලා නේද? කරන්ට් එකක්වත් නැහැ, ගෑස් විදුලිය මොකක්වත් නැති රටක් බවට අද වෙනකොට මේ රට පත් කරලා තියෙනවා මේ අවුරුදු 74ට. නමුත් අපේ අසල්වාසී ඉන්දියාව ඉතාම ඉහළට ගිහිල්ලා තියෙනවා නේද? අපිට තෙල් නැව් පවා සල්ලි පවා ඩොලර් පවා ළමයි දැන් එවන්නේ ඉන්දියාව අපි අර නිකන් හිඟන රටක් බවට පත් වෙලා තියෙන්නේ. දුකින් උනත් මේක කියන්න වෙනවා. හරි. ඉතින් ළඟම මේ කියන කාරණාත් එක්කට පේනවා ඉන්දියාව ඉතාම ඉහළට ගිහින් තියෙනවා. ඒගොල්ලෝ තාක්ෂණික වශයෙන් ඉතා ඉහළයි. හරිද? ඒගොල්ලෝ ළමයි හරිම සංවිධානාත්මකයි. වැඩ ඒගොල්ලෝ පිළිවෙලට කරගෙන යන රටක් බවට පත් වෙලා තියෙනවා. ලෝකෙ හොඳ සංවර්ධනයක් වෙමින් පවතින හොඳ රටක් බවට පත් වෙමින් ඉන්නවා. ලෝකෙ අනිකුත් රටවල් වලට අභියෝග කරන්න පුළුවන් විදිහේ රටක් බවට පත් වෙලා තියෙනවා. නිකමට හිතන්න අපි 74යි ඒගොල්ලෝ 75යි. ඒගොල්ලෝ ගිහින් තියෙන දොරයි අපි ඉන්න තැනයි ගත්තාම අපි ඇත්තටම ගොඩක් ලැජ්ජ වෙන්න ඕනේ. හරි. ඉතින් කාරණාව පැහැදිලි. මට මතකයි මම මේ සිදුවීම ඉන්දියාව ගැන මතක් කරේ. මට මතකයි මීට අවුරුදු කීපයකට කලින් ඉන්දියාව ළමයි මට මතකයි මේ ඒගොල්ලෝ අභ්‍යවකාශයට රොකට් එකක් යවුවා. ඉන්දියාව අභ්‍යවකාශයට රොකට් එකක් යවුවා. හරිද? මේ රොකට් එක හරහා ඒගොල්ලෝ ළමයි චන්ද්‍රිකා මට මතකයි 103ක් දොගොයිද. චන්ද්‍රිකා 103ක් සැටලයිට් 103ක් ළමයි මට මතක විදියට 103ක් වගේ තමයි ඉලක්කම තිබ්බේ.
ඒ වගේ ප්‍රමාණයක්. ඒකට 100කට අධික ප්‍රමාණයක් 103 කියලා කියමුකෝ අපි. 103ක් ළමයි ඒගොල්ලෝ එකම රොකට් එකකට දාලා ඒ රොකට් එක ළමයි අභ්‍යවකාශයට යවලා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයක ගානට සෙට් කරලා හරිද නවත්තලා ඊට පස්සේ රොකට් එක ඕපන් කරලා හරිද ඒකේ ගෙන ආපු සැටලයිට් 103ම එළියට අරගෙන ලෝකේ විවිධ තැන්වල ළමයි ඒගොල්ලෝ ප්ලේස් කරා. තැන් වල කක්ෂගත කරා. පැහැදිලිද? ඒක දෙන විශේෂම කාරණාව තමයි ඒකෙන් ඉන්දියාවට අයිති සැටලයිට් තිබ්බේ 3යි හෝ 4යි. 3යි හෝ 4යි තමයි ඉන්දියාවට අයිති ප්‍රමාණයන් තිබ්බේ. ඉතිරි ඔක්කොම වෙනත් රටවල් වලට අදාළ සැටලයිට්. හරිද? ඒ කියන්නේ ළමාට තේරෙනවා ඉන්දියාව රොකට් එකක් හදලා යවලා හරිද? ඒගොල්ලොන්ගේ යන රොකට් එකෙන් වෙන රටවල් වලින් ඕඩර් එක බාර අරගෙන අපි ඕගොල්ලොන්ගේ රටේ තියෙන සැටලයිට් ටිකත් අපේ රොකට් එකේම දාලා ගාන්ට තැන් වල ප්ලේස් කරලා දෙන්නම් ඔයාලගේ වැඩෙත් අපි කරලා දෙන්නම් කියලා ඒගොල්ලෝ බිස්නස් එක අරගෙන. අපට තේරෙනවා මේ කියන කාරණාව. නිකමට හිතන්න ලෝකේ අනිත් දියුණු රටවල් හරිද? ඉන්දියාව ගැන කොයිතරම් විශ්වාසකින් නේද? තමන් නිර්මාණය කරපු සැටලයිට් එක ඉන්දියාවට බාර දෙන්නේ නැතිද? මේගොල්ලෝ වැඩේ හරියට කරයි කියලා. ළමයි සැටලයිට් එකක් කක්ෂගත කරනවා කියන එක මේ පාංගෙඩියක් ගිහලා මේ රුපියල් 160කින් ගන්නවා වගේ වැඩක් නෙමෙයි. රුපියල් 200කින් 300කින් 1000කින් 2000කින් කරන එකක් නෙමෙයි. රුපියල් කෝටි ගානක නේද මිලියන ට්‍රිලියන ගානක ප්‍රොජෙක්ට් එකක්. හරි එතකොට මේ සල්ලි වලින් හදාගත්ත එක ඉන්දියාවට බාර දෙනවා හරියන ඕගොල්ලෝ අභ්‍යවකාශයට යවලා හරිද ඕගොල්ලෝ ගානට තැන් වල ප්ලේස් කරලා දෙන්න කියන. පැහැදිලිද? හරි. එහෙනම් ඔයාලට තේරෙනවා හරිද? ඉන්දියාව ගැන ඉන්දියාවේ තාක්ෂණය ගැන ලෝකේ රටවල් ඒ තරම් විශ්වාස කරනවා. ඒගොල්ලෝ ඒ තරම් ඉහළට ගිහිල්ලා තියෙනවා. හරිද? ඇත්තටම ළමයි ඒගොල්ලෝ සාර්ථක ලෙස ඒ සියලුම සැටලයිට් ටික ළමයි ගාන්ට නිවැරදි ස්ථානවල කක්ෂගත කරලා ගාන්ට ළමයි රොකට් එක ආපහු ඉන්දියාවටම බස්සගත්තා. ගොඩ බස්සගත්තා. පැහැදිලිද? නිකමට හිතන්න ඉන්දියාව අපේ අසල්වාසී අපිත් එක්ක සමාන්තරව පුතේ නේද? නැගී හිටපු රට නේද? නිදහස ලබා ගත්ත රට පුතේ රොකට් යවනකොට අභ්‍යවකාශයට හරිද? අපේ උන්ට පුතේ මොකදලා තියෙන්නේ? අපේ උන්ට අහස් කූරක්වත් හදාගන්න බෑ. ලංකාවට අහස් කූරු ගෙන්නන්නෙත් ගොඩක් වෙලාට චීනෙන්. නිකමට හිතපන් ලංකාවේ ඇති. ඉන්දියාව අසල්වාසී රට රොකට් යවන අපේ උන්ට අහස් කූරක්වත් හදාගන්න බෑ. පැහැදිලිද වැඩි? හරි. එහෙනම් ජනතාව නේද? ඒ නිසා අපි වගේ තාක්ෂණික වශයෙන් නොදියුණු රටවල් වලට මේ ගෝලීකරණය නිසා තමයි මේ තාක්ෂණික උපකරණ සියල්ලම තාක්ෂණික කරුණු කාරණා සියල්ලම හම්බ වෙලා තියෙන්නේ. මම හිතන්නේ මේ කාරණාව දැන් සුපිරියට පැහැදිලි ඔයගොල්ලන්ට. yes the no කියලා මෙසේජ් එකක් දාන්න. පැහැදිලි වෙච්ච කට්ටිය yes කියලා මෙසේජ් එකක් දාන්න. නවීන තාක්ෂණය අපිට ලබා ගන්න හැකියාව ලැබුණේ මේ ගෝලීකරණය නිසා. හොඳයි නේමයි. ළමයි මම දැන් කිව්වේ ලංකාව එච්චර දියුණු නැති රටක් කියලානේ තාක්ෂණික වශයෙන්. ඔව් එහෙම තමයි. හැබැයි නමුත් මෙන්න මෙහෙම කාරණා කීපයකුත් තියෙනවා. ලංකාවෙත් අති දක්ෂ නව නිර්මාණකරු ඉන්නවා නැතුව නෙමෙයි. නමුත් වෙලා තියෙන්නේ ලංකාව තුල කිසිදු යාන්ත්‍රණයක් කිසිදු ක්‍රමවේදයක් නැහැ. ඒ නව නිපැයුම් කරුවන්ව ඉස්සරහට අරගෙන ඇවිල්ලා එයාට ඒක කර්මාන්ත ශාලාවක් විදියට ආරම්භ කරලා උදව්පදව් කරලා එයාලගෙන් රටට අවශ්‍ය කරන ඒ සපෝට් එක ගන්න ලංකාවේ හරි ක්‍රමවේදයක් නැහැ. ලංකාවේ නැත්තම් අති දක්ෂ හොඳ තාක්ෂණික කාරණා පුළුවන් හොඳ දක්ෂ මිනිස්සු ලංකාවේ ඕනෑ තරම් ඉන්නවා. අතීතයේ ඉඳලා තියෙනවා වර්තමානයේත් ඉන්නවා අනාගතයේත් දීවේ නේද? මෙතෙක් කාලයකට නම් ඒගොල්ලෝගෙන් ප්‍රයෝජනයක් අරගෙන නෑ ලංකාවේ රජයේ හෝ ව්‍යාපාරිකයෝ ලංකාවේ කවුරුත් ඒගොල්ලෝගෙන් ප්‍රයෝජන අරගෙන නෑ. මට එක උදාහරණයක් මතක් වෙනවා ඔයාලා මේව දැනගෙන ඉන්න ඕනේ. ළමයි ලංකාවේ ඔයගොල්ලෝ දන්නවා ළමයි මේ ගොවිතැන් කටයුතු සඳහා භාවිතා කරන ට්‍රැක්ටර් වර්ග දෙකක් තියෙනවා. ට්‍රැක්ටර් වර්ග දෙකක් තියෙන එකක් තමයි අර මහ ට්‍රැක්ටරේ. අර ලොකු රෝද තියෙන ට්‍රැක්ටර් එක තියෙන්නේ. අන්න ඒකයි. අනිත් එක තමයි පුතේ මේ අත් ට්‍රැක්ටර් එක කියලා පොඩි මැෂින් එකක් තියෙන්නේ. අන්න ඒ වගේ ඒ යන්ත්‍ර දෙක තියෙනවා. එතකොට මේ ඔය අත් ට්‍රැක්ටර් එක කියන පොඩි මැෂින් එක නිෂ්පාදනය අන්න ලෑන්ඩ් මාස්ටර් කියලාත් එකට කියනවා. ඔය ලෑන්ඩ් මාස්ටර් එක ළමයි මේ ලංකාවේ පුද්ගලෙක් තමයිලු මේ නිර්මාණය කරලා තියෙන මුලින්ම. මම අහලා තියෙන විදිහට. ඔය ලෑන්ඩ් මාස්ටර් කියන අර පොඩි අත් ට්‍රැක්ටරේ ළමයි ලංකාවේ මිනිස්සෙක් තමයිලු ප්‍රථම වතාවට නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට එයා ඒක නිර්මාණය කරලා තියෙන්නේ ළමයි ලංකාවේ මේ මහා ලොකු ඉඩම් නෑනේ. ලංකාව කියන්නේ පොඩි රටක්නේ. විශේෂයෙන් ඔයගොල්ලෝ දැකලා ඇති ඔය ටිකක් නුවරඑලි බදුළු බණ්ඩාරවල අර එමින් ඒ පැති වලට යනකොට ළමයි කඳුකර මධ්‍යම කඳුකරේ පැත්තට යනකොට ඔයගොල්ලෝ දැකලා තියෙනවා ඒ පැති වල ගොවියෝ මේ ගොවි මහත්තුරු මේ කන්දේ තමයි වගා කරන්නේ. හරිද? කන්දේ අර පඩි පෙළවල් වගේ
පියගැට පෙරවල් වගේ හදලා නේද? අර මං හිතන්නේ වචනේ හෙල්මනු ක්‍රමයට ගොවිතැන් කරනවා කියන වචන තමයි මං හිතන්නේ පාවිච්චි කරන්නේ. ඒකට හෙල්මනු ක්‍රමයට පඩි විදියට මුළු කන්ද පුරාම ඒගොල්ලෝ ගොවිතැන් කරනවා. ඒ වගේ පොඩි ඉඩක එතකොට ගොවිතැන් කටයුතු කරන්න අර මහා ට්‍රැක්ටරේ හසුරවන්න බෑනේ. නිසා ඒක ගැන කල්පනා කරපු පොඩි ඉඩක හසුරවන්න පුළුවන් විදිහේ උපකරණයක් නිර්මාණය කරලා තියෙනවා ලංකාවේ ඔය ලෑන්ඩ් මාස්ටර් කියන ඔය අට්‍රැක්ටරේ පොඩි ට්‍රැක්ටරේ ලංකාවේ කෙනෙක් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒතර නිර්මාණය කර මම මේ අහන කතාවක්. එයා ළමයි ඒක අරගෙන ගිහිල්ලා ලංකාවේ රජයට ඒ කාලේ හිටපු ඔය අදාළ බලධාරීන්ට සහ අදාළ ව්‍යාපාරිකයන්ට පෙන්වනවා. නමුත් ළමයි ඒ කවුරුත් මෙයාව පිළි අරගෙන නැහැ. යාව කෙලින්ම එලවල දාලා මේක හරියන වැඩක් නෙමෙයි පිස්සෙක් කියලා එලවල දාලා තියෙනවා. ඉතින් මේක දැකපු පිටරටක පුද්ගලෙක් ළමයි එයාව අරගෙන ගිහිල්ලා මේ මැෂින් එක දැකලා හරිද අන්න හෙල්මලු ක්‍රමය. හරිද? එතකොට එයාව ළමයි පිටරටකට අරගෙන ගිහිල්ලා එයාගේ තාක්ෂණික කරුණු කාරණා අරගෙන ඒ රටට ඒ අට්‍රැක්ටරේ නිර්මාණය කරලා තියෙනවා කර්මාන්ත ශාලා විදියට ආරම්භ කරනවා. ළමයි ඊට පස්සේ ඒකට අදාළ පේටන්ට් බලපත්‍රය ළමයි ඒ රටට තමයි අරගෙන තියෙන්නේ. අරගෙන දැන් ඒ රටේ කර්මාන්ත ශාලාවල අට්‍රැක්ටර් නිෂ්පාදනය කරලා අන්තිමට ලංකාවට එවනවා. දැන් අපේ මිනිස්සු අට්‍රැක්ටර් සල්ලි දීලා ඒ රටින් ගන්නවා. නිකමට හිතන්න. හරිද? ලංකාවේ දා හිටපු පාලකයෝ හරි ආයතන හරි හරිද අර පුද්ගලයාට නේද? අර පුද්ගලයාට හරි උදව්ව ඒක කරා නම් ඒක හරියට තේරුම් අරගෙන මේ වැඩේ කරා නම් ළමයි අද වෙනකොට මුළු ලෝකෙම අට්‍රැක්ටර් මිලදී ගන්නේ ලංකාවේ. නේද? එහෙනම් මේ ඩොලර් ප්‍රශ්න අද වෙනකොට තියෙන්නේ නැහැ. නේද? හිතන්නකෝ ලෝකේ අපි වගේ පොඩි රටවල් කොයිතරම් ප්‍රමාණයක් තියෙනවද? හරිද? හැම රටකටම අට්‍රැක්ටර් නිෂ්පාදනය කරලා යවන ප්‍රධාන කේන්ද්‍රස්ථානයේ වාටපත් වෙන්න තිබ්බේ ශ්‍රී ලංකාවේ නේද? හරිද? වගේ තාක්ෂණික කරුණු කාරණා අපිට ගොඩක් මගහැරිච්ච අවස්ථා තියෙනවා. මට මේ තව සිදුවීමක් මතකයි මේ උදාහරණයක් කියන්න ඕන ළමයි නැත්තම් බෑ. මට තව සිදුවීමක් මතකයි මේ ඔය මහින්ද මහත්තයා ළමයි මේ ඡන්දෙන් පෙරදිලා අර එකපාරක් ගෙදර ගියානේ. ඒ පෙරදිලා ගෙදර ගිය අවස්ථාවේ ළමයි ඒගොල්ලොන්ගේ අර එක එක තැන්වල තිබ්බ වත්කම් අරවා මේවම ඒවා ළමයි වාහන තිබ්බ දුවාරව තිබ්බ මේ තිබ්බ කියලා ඒවා තැන් වලින් අරගොල්ලෝ එකතු කරානේ. මෙන්න මෙතන තිබිලා අහුණා මෙන්න මෙහෙම එකක් කිය මිනිස්සු එකතු කරා. මිනිස්සු කියන රජයෙන් ළමයි අල්ලගත්තා. ඒ වෙලාවේ මට මතකයි ඔය මේ කොළඹ නාරහෙන පිට ප්‍රදේශයේ ආර්ථික මධ්‍යස්ථානයක ගබඩාවක තිබිලා ගුවන් යානාවක් හම්බුණා ඔය මේ යෝසිත රාජපක්ෂගේ රෝහිත රාජපක්ෂ කෙනෙක්ගේ මහින්ද මහත්තයාගේ ළමෙක්ගේ. එතකොට මේ ඒ සිදුවීම ආශ්‍රිතව ආටිකල් එකක් කියුවා. අර ආටිකල් එකක් කිව්වේ ඒ ගුවන් යානාව කාගේ සැහැල්ලු ගුවන් යානාවක්. මේ ඒ ආටිකල් එකක් කියව ඒක කාගේද කොහොමද එතනට ආවේ කියලා පිළිවෙල මට ආටිකල් එක කිව්වා. ප්‍රයිවට් ජෙට් එකක් නේ සැහැල්ලු ගුවන් යානාවක් එක. එතකොට මේ ආටිකල් එකේ තිබ්බ විදිහට ලංකාවේ ඉඳලා තියෙනවා පුද්ගලෙක් එයාගේ විනෝදාංශය තමයි ගුවන් යානා නිෂ්පාදනය කිරීම සහ ඒව අත්හදා බැලීම. හරිද? ගුවන් යානා මම ඒ ආටිකල් එකේ තිබ්බ කාරණා මම කියන්නම් ඔයාලට. මේ ගුවන් යානා නිෂ්පාදනය සහ සැහැල්ලු ගුවන් යානා නිෂ්පාදනය කරලා ඒක අත්හදා බලන එක තමයි ඒ පුද්ගලයාගේ හොබි එක විනෝදාංශය. ඒතර එයා ඉංජිනේරුවෙක් ඉංජිනේරුවෙක් විදිහට වැඩ කරන ගමන් එයා ආසාවට ෆ්ලයිට් හදලා පොඩි ගුවන් යානා හදලා ළමයි ප්ලේන් හදලා එයා අත්හදා බලන. ඉතින් එක්තරා අවස්ථාවක මේ එයා හදපු ප්ලේන් එකක් තමයි අහුවුනේ. හරිද? එයා තව යාළුවෙක්ට දීලා එයාගෙන් ඇවිල්ලා තමයි ඔය පිළිවෙල අන්තිමට ඔය රාජපක්ෂ කෙනෙක් ගාව තිබ්බේ. ඉතින් මේ සිදුවීම මම කියන්නේ ඒ ආශ්‍රිත මට හිතෙනවා ඔයාලට මේ කාරණාව කියන එක හොඳයි කියලා. ඉතින් ඒ වෙලාවේ මේ ඒක තිබ්බ දේ තමයි ඒ පුද්ගලයා ළමයි ගුවන් යානා නිෂ්පාදනය තමයි ඒ කියන්නේ යාට ගුවන් යානාවක් නිර්මාණය කරන්න තරම් තාක්ෂණික දැනුමක් තියෙනවා. හරිද? යා ගෙදර තනියම ඉතින් යා ප්ලේන් එකක් හදලා ෆ්ලයි කරනවා. හරිද? එතකොට මේ පුද්ගලයා ළමයි ගුවන් යාන ගොඩාක් නිර්මාණය කරලා තියෙනවා. ඒ නිර්මාණය කරලා එක්තරා අවස්ථාවේ මම මේ කියන සිදුවීම සිද්ධ වෙච්ච වෙලාවේ එයා ළමයි රත්මලානද කොහෙද මේ ගුවන් තොටුපළේ රත්මලානේ එයාපෝට් එකකින් එයා ළමයි යාගේ අර සැහැල්ලු ගුවන් යානාව අරගෙන ගිහිල්ලා එතනින් කොහොම හරි ගුවන් යානාව ගුවනට අරගෙන ගිහින් තියෙනවා. අරගෙන ගිහිල්ලා ඊට ටික වෙලාවක් යනකොට පුතේ ටික වෙලාවක් යනකොට මෙයාව හොයාගන්න නෑ. හරිද? ශ්‍රී ලංකාවේ ගුවන් පතේ තුල ළමයි එයා දකින්න නෑලු. එයා රේඩාර් වලට මෙයාගේ ෆ්ලයිට් එක අහුවෙන්නේ නෑලු. දැන් ලොකු ප්‍රශ්නයක් නේ ඉතින්. හරිද? මේක කොහේ හරි ගිහිලි වෙලාල් වෙන ලොකු මගී ගුවන් යානාවක් ගිහලා හැප්පුවොත් හරිද? මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඒ නිසා රේඩාර් වලට දැන් මෙයාව අහුවෙන්නේ නෑ. කට්ටිය හොයනවලු ළමයි මේ පුද්ගලයා නෑලු. හරිද?
ගුවන් යානාව පිටත් වුණාම ළමයි අහසට හැබැයි ටික වෙලාවක් යනකොට මොනුස්සය නෑනේ. හරිද ප්ලේන් එකක් නෑ මිනිහත් නෑ. පස්සේ ළමයි හොයාගෙන ගිහිල්ලා අන්තිමට හොයාගන්නම් බැරි වුණා. ගුවන් හමුදාවයි කට්ටිය ඔක්කොම කලබල වෙලා හරිද? හෙව්වලු හම්බුන්නේ නෑ. අන්තිමට මේ ගැන පණිවිඩය කියන්න මෙයාගේ ගෙදර කට්ටියව දැනුවත් කරන්න ගෙදර යනකොට මෙන්න මිනිස්සෙ ඉන්නවලු ගෙදර ගුවන් යානාවක් තියනවලු ඉස්සරහ නවත්තලා. හරිද? කොහෙලා බැලුවට ළම පස්සේ ළමයි මොකද වෙලා තියෙන්නේ? මෙයා ළමයි උඩ ගුවන්ගත වෙමින් ඉන්න අතරේ මෙයාට වොෂ්රූම් එකට යන්න උවමනාවක් වෙලා තියෙනවා. හරිද? ඒ වොෂ්රූම් එකට යන්න අවශ්‍ය වෙලාවේදී මෙයා කොළඹ විහාර මහදේවී කියලා පාක් එකක් තියෙන්නේ. ඔයගොල්ලෝ අහලා ඇති සමහරලාට. කොළඹ කට්ටිය දන්නවා. දුර පළාත් වල කට්ටියත් අහලා ඇති. ටවුන් හෝල් එකේ ඉස්සරහා ළමයි කොළඹ තියෙනවා විහාර මහදේවී කියලා ලොකු පාක් එකක්. එතකොට මේ පාක් එකේ ළමයි මෙයා අරක ලෑන්ඩ් කරලා වොෂ්රූම් එකට යන්න ඕන නිසා එතන ළමයි වොෂ්රූම් එකට ගිහිල්ලා ඒ ගුවන් යානාවත් ළමයි ලොරි එක පටවගෙන මිනිහා ගෙදර ගිහිල්ලා. හරිද? කොහොමද ළමයි ගුවන් හමුදාවයි කට්ටිය අර ඔක්කොම ටික එයාපෝට් එකේ කට්ටිය බය වෙලා කොහරි මිනිහා හොයලා. පස්සේ ළමයි අන්න ඒ හේතුව නිසා හරිද ලංකාව ඇතුලේ නියෝගයක් දුන්නා ගුවන් යානා නිෂ්පාදනය සහ හරිද ඒවා අත්හදා බලන්න පියාසර කිරීම ලංකාව ඇතුලේ තහනම් කියලා. තමයි නිකන් හිතන්න ඒ අවස්ථාවේදී මේ මිනිස්යාගේ දැනුම පාවිච්චි කරලා මේ දේ මිනිස්යාත් එක්ක තව කර්මාන්ත ශාලාවක් විතර අරගෙන රජයේ ආයතනයක් බවට හරි පත් කළ මේ මිනිස්යාගේ සභාපති හරි කවුරු හරි ප්‍රධාන උපදේශක හරි කරලා නේද ලංකාවේ සෑහළු ගුවන් යානා නිෂ්පාදනයකට කර්මාන්ත ශාලාවක් හදලා නේද ඕක ළමයි ලංකාව ලෝකෙටම මේක විකුණන්න පුළුවන් විදිහේ භාණ්ඩයක් නේ බං හරිද නේද උපකරණයක් නේ නිසා ඔය විදිහට විකුණුවා නම් ලංකාවේ අද වෙනකොට සෑහෙන මුදල් ප්‍රමාණයක් ලංකාවට විදේශ විනිමය එනවා සමහරට සෑහළු ගුවන් යානා පටන් ගත්ත ටිකෙන් ටික නේද ඒගොල්ලෝ මගී ගුවන් යානා බවට පරිවර්තනය කරන්න ඉඩ කර තිබ්බා ඔය ව්‍යාපාරේ ඒ නිසා ඒ වගේ හුඟක් තැන් මේ වගේ ගොඩාක් අවස්ථා තියෙනවා ලංකාවට ලැබෙන්න තිබ්බ හොඳ අවස්ථා අපි මග හැරගත්ත මිස් කරගත්ත මම දැන් ඔය එකක් දෙකක් කිව්වේ හරි පැහැදිලිද හරි ඒ නිසා අපි නවීන තාක්ෂණයෙන් දියුණු මිනිස්සු ඉන්නවා නමුත් ඒවට අපහිත දෙන්න අවස්ථාවක් නැහැ වර්තමානයේ හැබැයි මේ දවස්වල අපි දන්න හුඟක් දෙකක් තියෙනවා මෝටර රථයක් නිෂ්පාදනය කරලා තියෙනවා වේගා කියලා. දකින්නේ ඉතින් ඔයගොල්ලෝ වේගා කියලා ආයතනයක් විසින් වේගා කියලා මෝටර රථයක් නිෂ්පාදනය කරලා තියෙනවා සුපර් කාර් එකක්. ඔය ලැම්බෝගිනි, ඊට පස්සේ බුගාටි, හරිද ඊට පස්සේ ෆෙරාරි වගේ හොඳ සුපර් කාර් එකක් නිෂ්පාදනය කරලා තියෙනවා ළමයි ලංකාවේ වේගා කියලා. ඔයගොල්ලෝ දකිලා ඇති. හරිද ඉතින් මේ ඒ සුපර් කාර් එක පහුගිය දවස්වල නිෂ්පාදනය කටයුතු අවසන් කරලා තිබ්බා. අවසන් කරලා ජර්මනි හරි කොහේ යුරෝපීය රටක තිබ්බ එක්සිබිෂන් එකකට තියලා තිබ්බා. හරිද තියලා තිබ්බ වෙලාවේ ඒ එක්සිබිෂන් එකට ඇවිල්ලා තිබ්බේ වගේ BMW Benz ඊට පස්සේ වගේ Lamborghini වගේ Ferrari වගේ කාර් තමයි තිබ්බෙලම. ඒ අතර ලෝකේ පළවෙනි වතාවට ලංකාවේ කාර් එකකුත් ගිහලා සුපර් කාර් එකකුත් ඒකට ඉදිරිපත් කරා අපේ වේග කියන කාර් එක. ඇත්තටම ළමයි හැමෝගෙම අවධානය හරිද අපේ කාර් එකට ඇවිල්ලා තිබ්බා මොකද අපේ කාර් එකේ තියෙන performance ඉතාම හොඳ මට්ටමක තියෙනවා. දැන් Ferrari ලා ළමයි අවුරුදු සෑහෙන ගානක් තිස්සේ වාහන හදපු කට්ටියනේ. මේ Lamborghini ලා වාහන හදපු කට්ටිය. දැන් ලංකාවේ ප්‍රථම වතාවට හදපු එක ඒ හොඳ ස්ටෑන්ඩඩ් එකකට තියනවා කිව්වම ඒගොල්ලෝ හැමෝම පුදුම වුණා. හරිද? ඒගොල්ලෝ විශ්වාස කරා මේ ලංකාවේ හදපු වේගා කාර් එක දවසක Lamborghini සහ වෙනත් ඔය සුපර් කාර්ස් වලට හොඳ ෆයිට් එකක් දෙන්න පුළුවන් විදිය. හරිද? හොඳ වාහනයක් බවට පත් වෙයි කියලාම ඒගොල්ලෝ විශ්වාස කරන්න පටන් ගත්තා. පැහැදිලිද? ඒගොල්ලෝ හුඟක් අගය කරා ඒක. ඉතින් වර්තමානයේ වෙනකොට තාම හැබැයි ඒක නිෂ්පාදනය කරා ඒ වාහනේ විතරයි තාම නිෂ්පාදනය කරලා තියෙන්නේ මම දැනුවත්ව තාම එක කර්මාන්ත ශාලාවක් දාලා ආරම්භ කරලා මිනිස්සුන්ට වෙළඳපොලේ මිලදී ගන්න පුළුවන් විදිහට තාම ඒක නිර්මාණය වෙලා නැහැ. හරිද? තාම ඒගොල්ලෝ අත්හදා බැලීම් කරලා ඒ දේවල් කරලා තමයි තියෙන්නේ. තාම කර්මාන්ත ශාලාවක් විදිහට නිෂ්පාදනය කරලා වෙළඳපොලට නිකුත් කරලා පාරිභෝගිකයන්ට අපිට ගිහලා මිලදී ගන්න පුළුවන් මට්ටමට තාම ඒක නැහැ. එහෙම වුණොත් හොඳයි. නේද? ඒතර පිටරටවල් මිනිස්සුත් ඇවිල්ලා මේක මිලදී ගන්න. නේද? හරි. ඉතින් ඒ වගේ අනාගතයේත් ඒ වගේ මිනිස්සු බිහි වෙයි. හැබැයි ඒගොල්ලෝගේ හරියට ප්‍රයෝජන ගන්න ඕනේ. කාර්මාව පැහැදිලි නවීන තාක්ෂණය ලංකාවට හම්බ වෙන්නේ මේ වගේ මොකක්ද? ගෝලීයකරණයට පින් සිද්ධ වෙන්නේ. හරි. අපි යනවා දෙවෙනි පොයින්ට් එක. ගුණාත්මක විදේශීය අමුද්‍රව්‍ය ලබාගත හැකි වීම. ගුණාත්මක විදේශීය අමුද්‍රව්‍ය ලබාගත හැකි වීම. පුතේ මෙන්න මේකත් ගෝලීයකරණය නිසා සිද්ධ වෙච්ච දෙයක්. දැන් නිකමට හිතන්න ලංකාවේ මං කියවන්නේ නිෂ්පාදනය කරන්නේ ඔක්කොම දේවල් පිටරටින් ගෙන්නන්නේ කියලා. සමහර දේවල් තියෙනවා හැබැයි ලංකාවේ නිෂ්පාදනය කරනවා. හරිද? ළමයි ලංකාවේ නිෂ්පාදනය කරන සමහර දේවල්. හැබැයි ඒ නිෂ්පාදනය කරාට
ඒවට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ගෙන්නන්නේ හුඟක් වෙලාවට පිට රටවල් වලින්. පිට රටවල් වලින්. පැහැදිලිද? අපි නිකමට හිතමු මම කිව්වොත් අපේ කොමර්ස් පන්තිය අපි මම නිකන් මහත්මා ගාන්ධි වගේ මිනිස්සෙක් දේශීය දේවල් විතරයි මම පරිභෝජනය කරන්නේ. ඒ නිසා අපේ පන්තියේ කිසිම දරුවෙක්ට විදේශීය දේවල් පාවිච්චි කරන්න බෑ. හරිද? දේශීය දේවල් පමණයි පාවිච්චි කරන්න පුළුවන් වගේ නීතියක් මම දැම්මෝ. හරිද? හිතන්නකෝ මම දැන් ලංකාවේ අපි ගෝඨාභය මහත්තයා ඉලක්ක වෙලා ගියොත් ලංකාවේ ජනාධිපතිතුමා මාව පත් වෙනවා. අපි නිකන් හිතමු ගියන් පෙර තමයි ලංකාවේ ඊළඟ ජනාධිපති. හරිද? මම තීරණය කරනවා ලංකාවේ දේශීය දේවල් විතරයි පාවිච්චි කරන්න පුළුවන්. විදේශ දේවල් ගේන්න ඕනේ නැහැ කියලා මම තීරණය කරනවා. තීරණය කරලා මම නියෝගයක් දුන්නොත් අපිට මොකද වෙන්නේ? හරිද? දේශීය දේවල් විතරයි නම් පාවිච්චි කරන්නේ. පොතේ හිස් මුදුනේ සිට දෙපතුල දක්වා නිකන් බලමුද නිකන්. අපි පාවිච්චි කරන විදේශීය දේවල් මොනවද කියලා. හරිද? අපි නිකන් හිතමු කොල්ලොන්ගේ නම් හිස් මුදුනේ මොකුත් නැහැ. ගෑන් ළමයින්ගේ ළමයි හිස් ඔළුවේ ගහලා දෙන කොණ්ඩ කටු, රබර් බෑන්ඩ්, බූල් බෑන්ඩ් දාලා තියෙනවා. ඒවලම ඉන්දියාව, පාකිස්තාන වගේ රටවල් වලින් තමයි ගෙන්නන්නේ. ඒක ටික පැත්තකින් තියන්න වෙනවා. තව ටිකක් පහළට දැන් අපිට හම්බ වෙන S2. S2 දාලා තියෙන කණ්ණාඩි කොට්ටව සමහරලාට ඉතාලියේ, ජර්මනියේ හරිද අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරපු එක. හරිද? කණ්ණාඩි කොට්ටව බිමින් තියන්න වෙනවා. හරිද? තව ටිකක් පහළට එන්න පුතේ තියෙනවා ගෑන් ළමයිගේ කරාබු ජෝඩුව. හරි. ලංකාවේ රත්තරන් කියන ලෝහය ලංකාවේ පොළවේ khනිජ ද්‍රව්‍යයක් විදිහට ඇත්තේ නැහැ. නේද? අපි ඔය සවුත් අප්‍රිකාව වලින්, දකුණු අප්‍රිකාවෙන් සහ වෙනත් රටවල් වලින් තමයි ළමයි රත්තරන් මිලදී අරගෙන මෙහෙ තමයි ඊට පස්සේ ස්වර්ණාභරණ හදනවා විතරයි අපි ලංකාවේ ඒ අමුද්‍රව්‍ය ගෙන්නන්නේ පිට රටින්. තව ටිකක් පහළට ළමයි කට ගත්තාම සමහර ලායක පිළිවෙලට මම මේන්නේ සමහර දරුවෝ දත් වලට දත් ඉස්සරට අවිලා දෙන නිසා ප්ලේට් එකක් දාන් ඉන්නවා. මේ දත් වලට කම්බි දාලා තියෙනවා. ඒක තමයි ලංකාවේ නිර්මාණය කරපු දේවල් නේ පිට රටින් ගෙන්නපු දේවල්. ඒ ටිකක් ගලවලා පැත්තකින් තියන්න වෙනවා දත් ටික ඉස්සරහා. පැහැදිලි විදිහට තව ටිකක් පහළට එනකොට බෙල්ලේ දාලා තියෙනවා මොනවද? මාල අරෝමේව දාන් ඉන්නවා. ඒත් තමයි ලංකාවේ නිෂ්පාදනය කරන මේ ඔයාලි පිට රටකින් ගෙන්නපුවා. අර ෂර්ට් එක ගන්නකො සමහරට ඇඳගෙන ඉන්න ඇඳුම මහල දුන්නේ අම්මා. නැත්තම් ගෙවල් ගාව ඇන්ටි කෙනෙක්. හැබැයි ඔකට අවශ්‍ය කරන රෙදි ටික ගෙන්නේ පිලිපීනෙන්. කතුර ගෙනාවේ තායිවානෙන්. ජුකි මෙසිම ජපානෙන්. හරිද? මෙසිම වලට දාන තෙල් ටික චීනෙන්. පැහැදිලිද වැඩි ළමයි දැක්කද? මේ ඇඳුම් මහල තියෙන සියල්ලම මොනෙන්ද? විදේශී අමුද්‍රව්‍ය වලින්. පැහැදිලිද? නූල් ටික ගෙනහලා තියෙන පාකිස්තානෙන්. හරිද? අන්න ළමයි ඒ ඇඳුම් ටිකක් ගලවලා පැත්තකින් තියන්න වෙනවා. ඔය විදිහට පහළට යනකොට බං ලංකාවේ නිෂ්පාදනය කරපු ලංකාවේ දේශීය අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරපු එක දෙයක්වත් සමහරවිට අපි ගාව ඇත්තේ නැහැ. හරිද? අන්තිමට යන්න වෙන්නේ උඹලට කොහොමද? හරිද? මම එහෙම කිව්වොත් ලංකාවේ උන්ට ඉන්න වෙන්නේ කොහොමද කියලා උඹලට හිතා ගන්න පුළුවන්. පැහැදිලි ජනතාව? හරි. අපි එහෙම යමු ඊළඟ කැලේට. එක නවීන තාක්ෂණය ලබාගත හැකි වීම, දෙක ගුණාත්මක විදේශීය අමුද්‍රව්‍ය ලබාගත හැකි වීම. හරි. පැහැදිලි ජනතා අංක 3 කාර්යක්ෂම යන්ත්‍ර සූත්‍ර ලබාගත හැකි වීම. මම ඉස්සෙල්ලා ගාරණා එක ඔයගොල්ලන්ට කිව්වා නේද? ලංකාවේ අපි පාවිච්චි කරන නේද? මේ සියලුම යන්ත්‍ර උපකරණ AC මැෂින් එක, ඊට පස්සේ ෆෑන් එක, ටීවී එක, මේ සියලුම උපකරණ, කර්මාන්ත ශාලාවල තියෙන සියලුම උපකරණ, යන්ත්‍ර උපකරණ අපි පිට රටවල් වලින් ගෙන්නපුවා. ගෝලීයකරණය තිබුණේ නැතිනම් අපිට මේ කිසිවක් හම්බ වෙන්නේ නැහැ. මෙන්න දිනෝ වාසි. පැහැදිලිද? හරි. ඇයි සර් කෙල්ලෝ දාන් ඉන්න මේකප් ලිප්ස්ටික් එහෙම පිට රටින් මේ දාන ඕ පුතේ ඔව් ගෑනු ඉඳින එක යක්කු වගේ. හරි. පුතේ විදේශීය ප්‍රාග්ධනයේ රට තුළට ගලා එන අන්න තව වාසියක්. විදේශීය ප්‍රාග්ධනයේ රට තුළට ගලා එන. පුතේ ළමයි ලංකාවේ හුඟා කර්මාන්ත ශාලා තියෙනවා. ලාංකිකයන්ට අයිති නැති. පිට රටවල් වල ඉන්න ව්‍යාපාරිකයෝ ලංකාවට ඇවිල්ලා ලංකාවේ ආරම්භ කරන කර්මාන්ත ශාලා. ආරම්භ කරලා ඒගොල්ලෝගේ රටවල් වල තියෙන ඒගොල්ලෝ උපයාගත්ත සල්ලි අරන් එනවා ලංකාවට. අරන් ඇවිල්ලා ලංකාවේ මුදල් වලට මාරු කරලා ලංකාවේ බිස්නස් පටන් ගන්නවා. කර්මාන්ත ශාලා හදනවා, එහි මැෂින් ගෙන්නනවා. ළමයි ලංකාවේ 10 ගානකට රැකියා අවස්ථා හම්බ වෙනවා. ලංකාවේ තුලේ භාණ්ඩ නිෂ්පාදනයලා ලංකාවේ ජාතික නිෂ්පාදනය වැඩි වෙනවා. හරිද පුතේ? අන්න ඒ වගේ රට ඇතුලේ මහා දැවැන්ත ව්‍යාපාර තියෙන පුතේ විදේශීය ප්‍රාග්ධනය. කියන්නේ පිට රට සල්ලි වලින් හදපු ව්‍යාපාර වල තරම් තියෙනවා. හරිද? ඔය ළමයි ඔය මධ්‍යම පළාතට යනකොට අපි දැකලා තියෙනවා තේ යායවල් තියෙනවා. තේ වතු එහෙම තියෙනවා. ඔයගොල්ලෝ දැකලා මුළු කඳු පිරෙන්න තේ වතු තියෙනවා. හරිද? ඒ තේ වතු හුඟක් කියව ළමයි ලාංකිකයන්ට මේ විදේශිකයන්ට තමයි අයිති. හරිද? ඒගොල්ලෝ ඒක
පවත්වාගෙන යන්න. පැහැදිලිද? හරි. ඒ විතරක් නෙමෙයි අපිට අවශ්‍ය කරන රටේ සංවර්ධන අපි දන්නවා නෙළුම් කුළුණ, නෙළුම් පොකුණ, හරිද? ඔය ගුවන් තොටුපළ වල වරාය වල්ලාරව මේවා ළමයි හුඟක් වෙලාවට ලංකාවේ සල්ලි වලින් නෙමෙයි හදලා තියෙන්නේ. පිටරට සල්ලි වලින්. අපි ඒව ණයට අරගෙන. නේද? නිකමට හිතන්න අපි ණයට හරි අරගෙන මේවා හදාගන්න පුළුවන් උනේ ගෝලීකරණය නිසා නේද? ගෝලීකරණය කියලා එකක් තිබුණ නැත්නම් අපිට මිනිස්සු ණයට දෙන්නේ නැහැ. පැහැදිලිද? හරි නිසා ළමයි විදේශීය ප්‍රාන්තනේ රට තුලට ගලාගෙන ඒමත් මෙන්න වාසියක්. දැන් මම වාසි හතරක් කිව්වා. එක නවීන ඉක්මනට කියන්නේ. නවීන තාක්ෂණ ලබාගත හැකි වීම, ගුණාත්මක විදේශීය අමුද්‍රව්‍ය ලබාගත හැකි වීම, කාර්යක්ෂම යන්ත්‍ර සූත්‍ර ලබාගත හැකි වීම, විදේශීය ප්‍රාන්තනේ රට තුලට ගලා ඒම. හරි. තව උදාහරණයක් කියන්න. දේශීය භාණ්ඩ හා සේවා සඳහා විදේශීය වෙළඳපළක් හිමිවීම. හරිද? දේශීය භාණ්ඩ හා සේවා සඳහා විදේශීය වෙළඳපළක් හිමිවීම. හරි. ඒ කියන්නේ පුතේ ලංකාවේ දේශීය නිෂ්පාදකයෝ ඉන්න ඕනේ. අන්න එයාලට මේ ගෝලීකරණය හරහා තමන් නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා ටික ලෝකයේ ඕනම රටකට අලෙවි කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. පැහැදිලිද? ඒ නිසා නිකමට හිතන්න ලංකාවේ ජනගහනය අපි සාමාන්‍ය ඇස්තමේන්තු කරන්නේ 2 කෝටි 20 ලක්ෂයයි. හරිද? 2 කෝටි 20 ලක්ෂයයි. ලක්ෂ 220යි ලංකාවේ ජනගහනය. එතකොට ලංකාවේ ජනගහනය ලක්ෂ 220යි නම් ලෝක ජනගහනයත් එක්ක ගත්තාම බං හරි සුළු පිරිසයි ලංකාවේ ඉන්නේ. ඒතර ලංකාවේ මිනිස්සෙක් බිස්නස් එකක් පටන් අරගෙන ලංකාවේ විතරයි නම් ව්‍යාපාර කටයුතු කරන්න පුළුවන්. එතකොට එයාට විකුණන්න පුළුවන් පාරිභෝගිකයෝ ඉන්නේ ලංකාවේ ජනගහනය පමණයි. නිකමට හිතන්න ගෝලීකරණය හරහා ඒ ව්‍යාපාරිකයට ලංකාවට අමතරව ඉන්දියාවටත් විකුණ ගන්න පුළුවන් වුණා. උදේ අන්න එතකොට මොකද වෙන්නේ? ඉන්දියාවේ ඉන්නවා අපේ ජනගහනය වගේ 100 ගුණයක් විතර. පැහැදිලිද? එතකොට ඔයාලට තේරෙනවා අපි ලංකාවේ මිනිස්සෙක්ට භාණ්ඩයක් විකුණන්න උත්සාහ කරනවට වඩා ඉන්දියාවේ මිනිස්සෙක්ට භාණ්ඩයක් විකුණ ගන්න එක 100 ගුණයක් ලේසි. එයි ජනගහනය වැඩිනේ. ලංකාවේ එකෙක්ට විකුණනට වැඩිය ඉන්දියාවේ එකෙක්ට භාණ්ඩයක් විකුණන එක 100 ගුණයක් ලේසි. හරිද? හරිම පාසුවෙන් භාණ්ඩ විකුණ ගන්න පුළුවන් ජනගහනය වැඩි නිසා. පැහැදිලිද? හරි නිසා ළමයි අපිට තේරෙනවා. ඒ වගේ හිතන්නකෝ ලෝකේ අනිකුත් රටවල් වලට අලෙවි කරන්න ලැබුණාම තේරුණා නේද? එහෙනම් ලංකාවේ දේශීය ව්‍යාපාරිකයන්ට භාණ්ඩ හා සේවා සඳහා විදේශීය වෙළඳ පළක් හම්බ වෙනවා. පැහැදිලිද? හරි. කාරණා පැහැදිලිද ජනත හැමෝටම? හරි. ළමයට මේ සිදුවීමත් එක්ක මතක් වෙනවා ලංකාවේ ළමයි තියෙනවා විශ්වකර්ම නිර්මාණය. ලංකාවේ තියෙන මොකද්ද විශ්වකර්ම නිර්මාණය? හරිද? ඔයගොල්ලෝ සමහරට අහලත් ඇති. හරිද? ළමයි මේ විශ්වකර්ම නිර්මාණය පුතේ තියෙනවා. හරිද? ඇතුළතින් සහ පිටතින්. ඒ කියලාමයි මේ තමයි තියෙනවා තට්ටු 7ක්. ඒ විශ්වකර්ම නිර්මාණයේ තියෙනවා තට්ටු 7ක්. ඒ තට්ටු 7න් පුතේ හරිද? ඇතුළතින් සහ පිටතින් විශ්වකර්ම නිර්මාණය තට්ටු 7ක් තියෙන එකක් තියෙනවා. හරි. කට්ටිය දැන් මෙසේජස් එහෙම දාලා තියෙනවා. මොකද සර් මොකද්ද කියන්නේ? හරි. ළමයි මේ විශ්වකර්ම නිර්මාණය ගත්තාම ඒක තට්ටු 7ක් තියෙනවා. ඒකේ ඇතුළතින් සහ පිටතින් වාතය නිරාවරණය වන පරිදි ළමයි නිර්මාණ සීගිරියද කියලා දාලා දෙනවා කට්ටිය හුඟක් අය. ළමයි ඒක තිබ්බ ළමයි මේ ඇතුළතින් සහ පිටතින් වාතය නිරාවරණය පරිදි නිර්මාණය කරපු කවුළු 49ක් තියෙනවා. හරිද? උදේ ඒකට ලොව පුරා පොඩි බඩගිනි කාර්යය කියන්නේ මන්චි සුපර් ක්‍රීම් කැකර් කියලා. අහලා තියෙනවනේ. අහලා තියෙනව නේද? උදේ අපි දැකලා තියෙනවා මේ මන්චි සුපර් ක්‍රීම් කැකර් කට්ටිය තොසීගිරිය රාවණා ඇල්ල අරවා මේවා කියලා නෑ නේද? මන්චි සුපර් ක්‍රීම් කැකර්. හරිද? ඒකේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ඔයාලා දැකලා ඇති ළමයි. හරිද? ඔයාලට මතක ඇති ඇඩ්වර්ටයිස්මන්ට් එක. ඒක කියනවා හරිද රටවල් 40 දෙකකටද 40 ගානකටද කොහෙද ලංකාවේ මංච නිෂ්පාදන යවනවා කියලා. හරි ජනතාව මම පොඩ්ඩක් ඇඩ්වර්ටයිස්මන්ට් එක පෙන්නලා ඉන්න.
It's a world-renowned wonder, built with 7 levels, grand, airy chambers with 40 exquisite skylights, and finished in a perfect golden brown. The Munchie Super Cream Cracker. It's not called super for nothing. Handy හරි ඇඩ්වර්ටයිස්මන්ට් එක මතක් කරටි මට යස් කියලා මැසේජ් එකක් දාන්න කට්ටි දැක්ක නේද ඇඩ්වර්ටයිස්මන්ට් එක හරි හොඳයි කට්ටි දෙකක් තියෙනවනේ සුපර් කියන නිකන් නෙවෙයි යන්න හරි හරි කාරණා පැහැදිලිද හැමෝටම හරි දේශීය භාණ්ඩ හා සේවා සඳහා විදේශී වෙළඳපළක් හිමිවීමත් එතකොට වාසිය හරි ළමයි මම නැවතත් තවක් කියලා කට්ටියත් එකම කියව එක නවීන තාක්ෂණය ලබාගත හැකි වීම දෙක ගුණාත්මක විදේශී අමුද්‍රව්‍ය ලබාගත හැකි වීම හරිද ඊට පස්සේ අපි ගන්නවා ළමයි කාර්යක්ෂම යන්ත්‍ර සූත්‍ර ලබාගත හැකි වීම විදේශ ප්‍රාග්ධන රටතුලට ගලා ඒම ඊට පස්සේ කියනවා විදේශීය දේශීය භාණ්ඩ හා සේවා සඳහා විදේශීය වෙළඳපළක් හිමිවීම මෙන්න තියෙන පුතේ අපේ ගෝලීකරණයෙන් අපිට ලැබෙන වාසි ටික පැහැදිලිද හරි ළමයි ඕනම දෙයක වාසි වගේම අවාසි කියලා පැත්තකුත් තියෙනවනේ ඒ වගේම ගෝලීකරණයේ තියෙනවා අවාසි සෙට් එකක් එහෙනම් බලමු මොනවද මේ ගෝලීකරණය අපිට දකින්න පුළුවන් අවාසි කියලා අහිතකර බලපෑම් දේශීය ව්‍යාපාර සඳහා ගෝලීය පරිසරයෙන් සිදුවන අහිතකර බලපෑම් අංක 1 දැඩි තරඟකාරීත්වයකට මුහුණ දීමට සිදුවීම ළමයි අපිට ගෝලීකරණය නිසා එල්ල වෙලා තියෙන ප්‍රබලම බලපෑම තමයි අපේ තරඟකාරීත්වය වැඩි වෙලා තියෙන්නේ තරඟකාරීත්වය වැඩි වෙලා තියෙන්නේ ඔයගොල්ලෝ දැකලා තියෙනවා කඩේකට ගියාම ළමයි මේ කඩවල අපි මොකක් හරි භාණ්ඩයක් ඉල්ලුවා කියන්නකෝ හાર્ඩ්වෙයාර් එක හරි මොකටද ගිහිල්ලා භාණ්ඩයක් ඉල්ලුවා කියන්නකෝ ඒ ඉල්ලපුවාම කඩේ මුදලාලි ආනවා මහත්තයා ඔයාට ලෝකල් එකද ඕනේ ඉම්පෝර්ටඩ් එකද කියලා හරිද ළමයි ඔයාට මුදලාලි ආනවා පුතේ ඔයාට ලෝකල් එකද ඕනේ ඉම්පෝර්ටඩ් එකද කියලා හරිද එතකොට අපේ කට්ටිය කැමති ලෝකල් එක ගන්නද ඉම්පෝර්ටඩ් එක ගන්නද එකද දෙකද ඉක්මනට කියන්නේ එකද දෙකද ලෝකල්ද ඉම්පෝර්ටඩ්ද ගන්න කැමති ඔයාලා කැමති මොකද්ද කියන්නේ ලෝකල් එක ගන්නද කැමති ඉම්පෝර්ටඩ් එක ගන්නද අන්න ඉම්පෝර්ටඩ් එක ගන්න තමයි මිනිස්සු කැමති හරිද මොකද හේතුව ලෝකල් ගෝ අපිට නිකන් පොඩි බාල ගතියක් දැනෙනවා ගොඩක් ගාන ලෝකල් එකේ ගාණත් අඩුයි හරිද ඉම්පෝර්ටඩ් එකේ ගාණ වැඩි හරිද ඉතින් අපේ උන් හිතන්නේ මොකක්ද දන්නවද ලෝකල් කියලා කියන්නේ බාල ඉම්පෝර්ටඩ් කියන්නේ හොඳම ඔරිජිනල් වගේ අදහසක් තමයි අපේ මිනිස්සුන්ගේ තියෙන්නේ. හරි වචන දෙක තේරුම ගන්නකො. පුතේ ලෝකල් කියන එකේ තේරුම දේශීය කියන එක. ලෝකල් කියන ඉංග්‍රීසි වචනේ තේරුම දේශීය. ඉම්පෝර්ටඩ් කියන එකේ තේරුම ඉම්පෝර්ටන්ට් නෙමෙයි. වැදගත් කියන එක නෙමෙයි යා. ඉම්පෝර්ට් කියලා කියන්නේ පුතේ ආනයනය කරනවා කියන එකනේ. ඉම්පෝර්ටඩ් කියන්නේ ආනයනය කරන ලද කියන එක. එහෙනම් මේ මුදලාලි අහලා තියෙන්නේ මොකක්ද? ලංකාවේ නිෂ්පාදනය කරපු එකද ඔයාට ඕනේ? පිට රටකින් ගෙන්නපු එකද ඕනේ කියලා තමයි අහලා තියෙන්නේ. හරිද? අපි මේ දෙකෙන් ක්වොලිටි හොඳ මොකක්ද කියලාවත් බලන්නේ නැතුව අපි මොකද කියන්නේ කෙලින්ම ඉම්පෝර්ටඩ් එක දෙන්න කියලා කියනවා වැඩි ගන්න. දැක්කද? හරි ඒ නිසා ළමයි දැන් එකමද ගන්න. ගෝලීකරණය නිසා නේද ලංකාවේ ඉම්පෝර්ටඩ් කියලා જાතියකුයි ලෝකල් කියලා જાති දෙකක් නිර්මාණය වෙලා තියෙන්නේ. ලංකාවේ ලෝකල් ප්‍රොඩක්ට්ස් තියෙනවනේ. ලෝකල් භාණ්ඩ ටික තියෙනවනේ. ලංකාවේ දේශීය භාණ්ඩ වලට ඉම්පෝර්ටඩ් කියලා જાතියක් ආවේ ගෝලීකරණය නිසා නේද? අන්න ඒ නිසා නේද මුදලාලි යන්නේ ඉම්පෝර්ටඩ් එකද ලෝකල් එකද ඕනේ කියන්නේ. අපිත් මොකද කියන්නේ? අපිත් කියන්නේ ඉම්පෝර්ටඩ් එක ඕනේ කියලානේ. එතකොට මට කියන්න ලංකාවේ දේශීය නිෂ්පාදකයට දැඩි තරඟකාරීත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා මේ පිටරට භාණ්ඩ ලංකාවට පැමිණීමත් එක්ක. දැක්කද? ලංකාවේ ලෝකල් ප්‍රොඩක්ට් නිෂ්පාදනය කරන
ව්‍යාපාරිකයට ලොකු ෆයිට් එකක් දෙන්න වෙලා තියෙනවා ඉම්පෝර්ටඩ් එකට වඩා ලෝකල් එක හොඳයි කියලා මිනිස්සුන්ට පෙන්නන්න. දැක්කද? හරිද? හරි. ඒ නිසා ළමයි මෙන්න දැඩි තරංකාරීත්වයට මුහුණ දීමට සිදු වෙනවා. හරි. තව පොඩි උදාහරණයක් කියන්න. අපි නිකමට හිතමු. ඔයාලට මතකද ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයා? බලන්න මම හඳුනනවද කියලා? ළමයිට කලින්. බලන්න මම හඳුනනවද කියලා? අන්න හරි. කවුද? ट्रम्पट නෙමෙයි බං ඩොනල්ඩ් ට්‍රම්ප්. ඩොනල්ඩ් ට්‍රම්ප්. හරිද? ඩොනල්ඩ් ට්‍රම්ප් නේද? හරි. ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයා ළමයි ඩොනල්ඩ් ට්‍රම්ප්. අපි දන්නවා එයා දේශපාලනයට ඇවිල්ලා ඇමරිකාවේ ජනාධිපති බවට පත් වුණාට හරිද? මෙයා ඇවිල්ලා ළමයි මේ හොඳ ව්‍යාපාරිකයෙක්. හොඳ බිස්නස් කාර්යයක්. හරි. ඉතින් අපි දන්නවා ළමයි මෙයා හොඳ ව්‍යාපාරිකයෙක්. ඇමරිකාවේ ඉන්න හොඳ ඉහළ පෙළේ ව්‍යාපාරිකයෙක්. ඉතින් ළමයි බැරක් ඔබාමාගෙන් පස්සේ ආර්ථිකය පොඩ්ඩක් ඇමරිකාවේ පොඩ්ඩක් වැටලා තිබ්බා. හරිද? ඉතින් ඇමරිකාවේ මිනිස්සු විශ්වාස කරා මේ වැටිච්ච ආර්ථිකය ගොඩ ගන්න හොඳ ව්‍යාපාරිකයෙක්ට. මොකද ව්‍යාපාර අතින් ඉස්සරහට ආපු මිනිස්සෙක්ට හොඳ ආර්ථික දැක්මක් තියෙන නිසා ඇමරිකාවේ මිනිස්සු විශ්වාස කරා සාමාන්‍ය දේශපාලකයෙක්ට වඩා ව්‍යාපාරිකයෙක්ට ඇමරිකාවේ ආර්ථිකය ගොඩ දාගන්න පුළුවන් වේවි කියලා. ඒ විශ්වාසය නිසාම ඇමරිකාවේ මිනිස්සු ගොඩක් මෙයා ගැන විශ්වාසය තියලා ව්‍යාපාරිකයෙක් වෙච්ච ඩොනල්ඩ් ට්‍රම්ප්ට මිනිස්සු ඡන්දෙ දුන්නා. හරිද? ඡන්දෙ දුන්නා. හරිද? අපි හිතමු නිකමට මට මේකට උත්තරේ කියන්න. ලංකාවේ බිස්කට් නිෂ්පාදනය අතින් ගත්තාම අංක 1 ඉන්නේ කවුද? ලංකාවේ බිස්කට් නිෂ්පාදනය අතින් ගත්තාම අංක 1 ඉන්න ව්‍යාපාරිකයා කවුද? මොකක්ද? මංචිද මැලිබෙන්ද? ළමයි ලංකාවේ බිස්කට් නිෂ්පාදනය අතින් ගත්තාම අංක 1 ඉන්නේ කවුද? මංචි. නේද? මැලිබෙන් තමයි ළමයි ඉස්සර අංක 1ට හිටියේ. නමුත් මේ දෙකවල අතර තිබ්බ තරගයේ මංචි ඉදිරියට ඇවිල්ලා තියෙනවා. අද වෙනකොට ලංකාවේ වැඩිම පිරිසක් කන කෑම මංචි විසින් නිෂ්පාදනය කරපු දේවල් මේ CDL ලාංඡනය යටතේ. හරිද? සිලොන් බිස්කට් ලිමිටඩ් නේද? හරි. ළමයි ඒතකොට මේ මංචික තමයි ලංකාවේ අංක 1 බවට දැන් වර්තමානයේ වලට පත් වෙලා තියෙන්නේ. පැහැදිලිද? අපි හිතමු එතකොට ලංකාවේ වැඩි දෙනෙක් කන බිස්කට් කේක් කරා මේවනේ PR එහෙම ඔක්කොම තමයි රිස්බරි ඔක්කොම මංචි කියන්නේ ගන්න. ඒගොල්ලන්ට තව ගොඩාක් ಜಾති තියෙනවා. හරිද? එතකොට ලංකාවේ වැඩිම ප්‍රමාණයක් අලෙවි වෙන කෑම ಜಾති තමයි ළමයි මේ මංචි. එතකොට මංචි කියන අංක 1 බිස්කට් නිෂ්පාදකයා ඉන්න අතරේ අපි නිකමට හිතමු ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් හරිද ලංකාවට ඇවිල්ලා යා ව්යාපාරිකයෙක්. ඔය ලංකාවේ දෙන හිස් ඉඩමක් අරගෙන අක්කර ගානක ඉඩමක් අරගෙන ලොකු ෆැක්ටරි එකක් ගහනවා. ලොකු ෆැක්ටරි එකක් ගහලා හරිද? එයා ඇමරිකා මිනිහට සල්ලි තියනවා ළමයි. හරිද? ඇමරිකානු ඩොලර් අරන් ඇවිල්ලා ළමයි මෙයා කොහමරි හරිද? මෙයා කොහමරි ළමයි මෙයා ලොකු කර්මාන්ත ශාලාවක් ගන්නවා. ඒ කර්මාන්ත ශාලාව ගහලා මෙයා මොකද කරන්නේ? එහි තියෙන නවීන යන්ත්‍ර උපකරණ ඔක්කොම ටික හොඳම මැෂින් ටික ලංකාවට ගෙන්නනවා. හරිද? ලංකාවේ ළමයි බිස්කට් පාන් අරව මේවා ඔක්කොම හදන්නේ තිරිඟු පිටි පාවිච්චි කරලානේ. අපි તો ඇමරිකාවේ දැන් තිරිඟු පිටි තමයි සාමාන්‍ය හැමෝම ගෙන්නන්නේ ඇමරිකාවේ. ඒතර මෙයා මොකද කරන්නේ? ඇමරිකාවේ තියෙන හොඳම තිරිඟු පිටි ටික ලංකාවට ගෙන්නලා එයා කර්මාන්ත ශාලාවට දානවා. හරිද? එහෙ ඉන්න හොඳම තාක්ෂණික ශිල්පියෝ ළමයි අපි તો එයාලගේ බේකරි ඒ සම්බන්ධ ළමයි කුක්ලා හරිද? ඒ කෝකියෝ නේද? කෑම නිෂ්පාදනය කරන වට්ටෝරු දාන්න කට්ටිය ළමයි ගෙන්නනවා. හරිද? හොඳම සේවක ටික ගෙන්නනවා. හරිද? ඊට පස්සේ අපි તો ලෝකේ පුරා තියෙන හොඳම බිස්කට් මොනවද කියලා සමීක්ෂණයක් කරලා ඒ බිස්කට් නිෂ්පාදනය කරන රෙසිපි එක මොකක්ද? හරිද? ඒගොල්ලෝ දාන අමුද්‍රව්‍ය මොනවද? ඒව හොයලා බලලා ළමයි ලංකාවේ නිෂ්පාදනය කරන්න පටන් ගන්නවා බිස්කට් කම්පැනි එකක් නිර්මාණය කරනවා. ළමයි අපි නිකමට හිතමු ඩොනල්ඩ් ට්‍රම්ප් ලංකාවේදී නිෂ්පාදනය කරනවා රසෙන් වැඩි, ගුණෙන් වැඩි, මිලෙන් අඩු. මිල අඩුයි, රසයි ගුණයි වැඩි බිස්කට් නිෂ්පාදනය කරලා ලංකාවේ මිනිසුන්ට අලෙවි කරනවා. මට කියපල්ලා ලංකාවේ මිනිස්සු සිය රට දේ සිර සැප දේ කියලා මංචි බිස්කට් කයිද නැත්නම් ට්‍රම්ප් බිස්කට් කයිද? මංචි බිස්කට්ද ට්‍රම්ප් බිස්කට්ද? ඉක්මනට කියන්න. ලංකාවේ උන් කන්නේ මොන බිස්කට්ද? මංචි බිස්කට්ද ට්‍රම්ප් බිස්කට්ද? මට ඔබලා කන්නේ මොනවද කියලා කියපල්ලා. ආන්න. අපේ මොකද යන්නේ ගානත් අඩුයි, රසත් වැඩි,
ඊට පස්සේ ගුණත් වැඩි වගේ න අපි ඔය මංචි බිස්කට් වලට පැත්තකට දාලා අනිවාර්යෙන් ට්‍රම්ප් බිස්කට් කන්න. වැඩේ පැහැදිලි නේද? හරි. ට්‍රම්ප් තාම අයිඩියා එක ඇවිල්ලා නැහැ මට පේන්නේ. හරි. අපි වගේ පුද්ගලයෝ ආශ්‍රය කරන ඕන ට්‍රම්ප් නැද්ද ළමයි? හරි. ළමයි දැන් තේරෙනවද? එතකොට ලංකාවේ මංචි නිෂ්පාදකයාට දැඩි තරඟකාරීත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මම මේක උදාහරණයක් කරන් පෙන්නුවේ. පැහැදිලිද? හරිද? මම පොඩි උදාහරණයක් කරන් පෙන්නේ අනිත් ව්‍යාපාර වලටත් ඒ වගේ තමයි විදේශීය ව්‍යාපාරිකයන්ට තරඟකාරීත්වය වැඩි වෙනවා. හරි. අපි මිලයකට ඊළඟ එක. දේශීය පුහුණු ශ්‍රමය විදේශ රටවලට ඇදී යාම. දේශීය පුහුණු ශ්‍රමය විදේශ රටවල් වලට ඇදිලා යනවා. ළමයි. ඒකේ තේරුම තමයි ලංකාවේ ඉන්න දේශීය වශයෙන් ඉන්න හොඳ පුහුණු ශ්‍රමිකයෝ. ලංකාවේ ඉන්න හොඳම ශ්‍රමිකයෝ ටික පොතේ විදේශ රටවල් වලට ඇදිලා යනවා. හරිද? පැහැදිලි ජනතාව? හරි. උදාහරණයක් විදිහට ලංකාවේදී ලංකාවේ ළමයි නිදහස් අධ්‍යාපනය යටතේ ලංකාවේ මිනිස්සු ඉගෙනගෙන හරිද සාමාන්‍ය පෙළ වෙනකන් ශිෂ්‍යත්ව වෙනකන් ළමයි නොමිලේ ලංකාවේ ඉගෙනගෙන අච්චු පොත් ටික නොමිලේ අරගෙන නේද? නිලැඳුන් ටික මහා ගන්න රෙදි ටික ඉස්කෝලේ නොමිලේ දීලා සමහර දුෂ්කර පාසල් වලට පුතේ සපත්තුත් දෙනවා. දිවා ආහාරයක් දෙනවා. හරිද? මේ සියල්ලම නොමිලේ ලබා දීලා ළමයි නොමිලේ කියලා කියන්නේ බම් මේ පහසුකම් ගාස්තු කියලා පොඩි මුදලක් අය කරනවා. එහෙම නැතුව මේ ඉස්කෝලේ පන්ති බාර ටීචර් මාසෙන්තිමට සල්ලි එකතු කරන්නේ නැහැ නේ. ගණන් ටීචර් පඩි බේරන්න, විද්‍යාව ටීචර් පඩි බේරන්න කියලා එහෙම ඉස්කෝලේ සල්ලි එකතු කරන්නේ නැහැ. නොමිලේ තමයි ඕගොල්ලන්ට ඉස්කෝලේ උගන්වන්නේ. හරිද? ශිෂ්‍යත්වයට වෙනකන් උගන්වනවා. ශිෂ්‍යත්ව කියලා විභාගයක් නොමිලේ පවත්වන ලංකාව. ඒ නොමිලේ පවත්වන විභාගයෙන් හොඳින්ම පාස් වෙන දරුවන්ට ලංකාවේ තියෙන හොඳම පාසල් වලට පහසුකම් වැඩි පාසල් වලට ඇතුළත් වෙන්න අවස්ථාවක් තියෙනවා නොමිලේ. පැහැදිලිද? ඊට අමතරව ශිෂ්‍යත්ව පාස් වෙන අඩු ආදායම්ලාභී දරුවන්ට ශිෂ්‍යාධාර කියලා පොඩි ආධාරයකුත් හම්බ වෙනවා. හරිද? එතකොට ළමයි එහෙමත් හම්බ වෙලා O level වෙනකන් ආපහු නොමිලේ උගන්වනවා. O level විභාගෙත් නොමිලේ පවත්වනවා. හරිද? වෙන රටවල් වල පුතේ O level විභාග පවත්වන්නේ නොමිලේ නෙමෙයි. අපි ගාස්තු ගෙවන්න ඕනේ මේ රටේ මිනිස්සු. හරිද? හැබැයි ලංකාවේ නොමිලේ කරන්නේ. හරිද? පේපර්ස් ටික නිකම් බලලා දීලා විභාග ටික නිකම් නොමිලේ තියලා රිසල්ට් ෂීට් ටික ළමයි නොමිලේ අවුට් කරලා හරිද? ඒ ටික නොමිලේ කරනවා. ඊට පස්සේ ඒ O level පාස් වෙන හොඳට පාස් වෙන දරුවන්ට උසස් පෙළ තමන් කැමති විෂය ධාරාවකින් උසස් පෙළ හදාරන්න දෙනවා. ලෝකෙ වෙන රටවල් වල උසස් පෙළ කරනවට වෙනම සල්ලි ගෙවන්න ඕනේ රටේ ඉස්කෝල වලට. පැහැදිලිද? එතකොට අපේ නොමිලේ උගන්වලා ඕලේ ඒ ලෙවල් හොඳට පාස් වෙන අයට හරිද විශ්වවිද්‍යාලයට ඇතුළත් කරගෙන නොමිලේ කෝටි ගාණක් වටින උපාධියක් නොමිලේ ලබා දෙනවා. කෝටි ගාණක් වටින උපාධියක් නොමිලේ ලබා දෙනවා. ළමයි ඔයාලා දැකලා තියෙනවා ලංකාවේ උපාධියකට ලංකාවේ විශ්වවිද්‍යාලයකට යන්න බැරි වෙන ලකුණු මදි වෙන සමහර දරුවන්ගේ තාත්තලාමලට සල්ලි තියෙනවා නම් ඒගොල්ලෝ ඒ දරුවන්ව කෝටි ගාණක් වීදම් කරලා පිටරට කැම්පස් වලට යවනවා. කෝටි ගාණක් වීදම් කරලා ඒගොල්ලන්ට උපාධියක් කරන් දෙනවා. හේතුව ලංකාවේ උපාධිය ගන්න බැරි වෙච්ච නිසා. පැහැදිලිද? ළමයි කෝටියකට ආසන්න ප්‍රමාණයක් ලක්ෂ ගාණක් වීදම් කරලා ලක්ෂ 50ක් විතර වීදම් කරලා නැත්නම් ලංකාවේ දේශීය නේද? ප්‍රයිවට් කැම්පස් එකකට දාලා උපාධියක් කරන් දෙනවා. ළමයි නිකමට හිතන්න ඒ ලක්ෂ ගාණක් වටින කෝටි ගාණක් වටින උපාධිය රජයේ විශ්වවිද්‍යාලේ නොමිලේ ලබා දෙන්නේ එහෙනම්. හිතා ගන්න පුළුවන් නේද? ඒ විතරක් නෙමෙයි විශ්වවිද්‍යාලයට එන අඩු ආදායම්ලාභී දරුවන්ට විශ්වවිද්‍යාලයට ඇවිත් ඉගෙන ගන්න ආධාරයක් විදිහට පුතේ විශ්වවිද්‍යාලයෙන් ලබා දෙන මහ පොළ ශිෂ්‍යාධාරය කියලා. හරිද? කැම්පස් එකේ අඩු ආදායම් ළමයින්ට පුතේ කැම්පස් එකෙන් ගාණක් ගෙන කැම්පස් දෙනවට එහෙමත් සල්ලි දීලා තමයි මේ උපාධිය දෙන්නේ. හිතන්න ඒ ටික ඔක්කොම අරගත්තට පස්සේ සරලව කිව්වොත් හරිද දරුවෙක් උපදිනවා කියලා දැනගත්ත දවසේ ඉඳන් රජය වීදම් කරනවා. හරිද? දරුවෙක් දැන් මම විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනකොට පුතේ මහ පොළ ශිෂ්‍යාධාර තිබි රුපියල් 2500. මම ෆස්ට් ඉයර් කැම්පස් එකට යනකොට. ඊට පස්සේ මම ෆයිනල් ඉයර් එකට යනකොට පුතේ රුපියල් 4000ක් වුණා මහ පොළ ශිෂ්‍යාධාරය. මම හිතන්නේ දැන් රුපියල් 5000ක් 6000ක් විතර හම්බ වෙනවා ඇති කැම්පස් ළමයින්ට. මට ළම අන්තිම මාස 6 විතර තමයි රුපියල් 4000ක් හම්බුනේ. මම කැම්පස් එකේ මුල් කාලේ මට හම්බුනේ රුපියල් 2500. මට මහ පොළ ශිෂ්‍යාධාර හම්බුණා. හරි. ඒකට මාත් අඩු ආදායම් ලාභී දරුවෙක් විදියට ලියාපදිංචි වුණා කැම්පස් එකට යනකොට. හරි. ඇත්තටම මට කැම්පස් යනකොට ඇත්තටම මටත් තිබ්බ අඩු ආදායමක් තමයි. පස්සේ ළමයි මම කැම්පස් එකට ගිහිල්ලා ටික දවසක් යනකොට මගේ ආදායම වැඩි වෙන්න පටන් ගත්තා. හරි. අපි වෙන දවසක ගැන කතා කරමු. හරි.
ළමයි ඔක්කොම අවසානයේ මම නිකන් කියාගෙන ආවේ. එතකොට දැන් මම කියාගෙන ආවේ ලංකාවේ දරුවෙක් උපදිනවා කියලා දැනගත් දවසේ සිට දරුවෙක් උපදින්න ඉන්නවා කියලා දැනගත් දවසේ සිට රජය ඒ දරුවා වෙනුවෙන් වියදම් කරන්න පටන් ගන්නවා. හරිද? ඒ අම්මට දරුවා බඩේ ඉන්නකොටම පුතේ රජයේ නොමිලේ වෛද්‍ය සායන ක්ලිනික් පවත්වන අවශ්‍ය කරන ඖෂධ ටික එන්නත් ටික ලබා දෙනවා. ත්‍රිපෝෂ ටික ලබා දෙනවා. හරිද? රජයෙන් ළමයි රුපියල් 20-30000ක හරිද? අවුරුද්දකට ගාස්තුවක් මුදලක් දෙනවා. ඒ බබාලා හම්බෙන්න ඉන්න අම්මලාට කෑම බීම ටික ගන්න කියලා. හරිද? ඒ කියන්නේ දරුවෙක් උපදිනවා කියලා දැනගත් දවසේ සිටම ළමයි රජයෙන් වියදම් කරන්න පටන් ගන්නවා ඒ දරුවා වෙනුවෙන්. ඊට පස්සේ ඒක ඉපදුන දවසේ ඉඳලා හරිද? නොමිලේ එන්නත් ටික දීලා ත්‍රිපෝෂ ටික දීලා අරවා මේවා ටික දීලා ළමයි හරිද? ඒක ලොකු වෙනකන් රජය වියදම් කරනවා. ඊට පස්සේ උපාධිය දක්වා නොමිලේ උගන්වනවා. හරිද? නිකමට හිතන්න එක ළමෙක් උපදින්න ඉන්නවා කියලා දැනගත් දවසේ සිට ඒක විශ්වවිද්‍යාල උපාධිධාරියෙක් බවට පත් වෙනකන් ලංකාවේ රජය ඒ දරුවා වෙනුවෙන් අති විශාල මුදලක් වියදම් කරනවා. අති විශාල මුදලක් වියදම් කරනවා. හැබැයි අපේ උන් මොකද කරන්නේ? ඔක්කොම ටික නොමිලේ අරගෙන මොකද කරන්නේ? අන්තිමට උපාධිය ගත්තට පස්සේ ලංකාවට ටටා බායි කියලා අපේ උන් කෙලින්ම ෆ්ලයිට් එකේ නැගලා යනවා පිට රටකට. උපාධිය අරන් යනවා වෙන රටකට. ගිහිල්ලා තමන්ගේ ශ්‍රමය තමන්ගේ දැනුම ඒ රටට ලබා දීලා ඒ රට දියුණු කරනවා. දැක්කද? ඒක අසාධාරණයිද නැද්ද? ලංකාවේ ඉන්න දේශීය වශයෙන් ඉන්න පුහුණුම ශ්‍රමිකයෝ ටික ළමයි ඉන්නේ ලංකාවේ නෙමෙයි. හොඳම දක්ෂ ටික පිට රටවල් ළමයි ඉන්නේ. ලංකාවේ ඉන්න හොඳම විශේෂඥ වෛද්‍යවරු ටික ඉන්නේ ලංකාවේ නෙමෙයි. ලංකාවෙන් බීවෙච්ච හොඳම විද්‍යාඥයෝ ටික ලංකාවේ විද්‍යාඥ බී වෙනවා. නාසා ආයතන ඉන්නවා ළමයි ලංකාවේ විද්‍යාඥ අතිවිශාල ප්‍රමාණයක්. හරිද? එතකොට ළමයි ලංකාවේ විද්‍යාඥයෝ ටික ඉංජිනේරුවෝ ටික ලංකාවේ නෙමෙයි ළමයි ඉන්නේ. ඒගොල්ලෝ ඉන්නේ ලෝකෙ වෙනත් රටවල් වල. ඔයාලා බැලුවොත් ලෝකෙින් අති විශාල දැවැන්ත පාලමක් අර මේ පාලමේ ළමයි සමාන ප්‍රධාන ඉංජිනේරුවා ලංකාවේ මිනිහෙක්. ලෝකෙින් අති විශාල දැවැන්ත ක්‍රීඩාංගණයක් ඔයාලා බැලුවොත් ඒකේ සැලසුම අතර තියෙන ලංකාවේ ඉංජිනේරුවෝ. හරිද? එහෙම මිනිස්සු ඉන්නවා ලංකාවේ. හරිද? හැබැයි ඒගොල්ලෝගේ ලංකාවට කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒගොල්ලෝ විදේශ ගත වෙලා තියෙනවා. පැහැදිලිද? ඒක ලංකාවට සෑහෙන පාඩුවක්. දැක්කද? ගෝලීකරණ නිසා ඇතිවෙච්ච තවත් පාඩුවක්. පැහැදිලිද? දැන් ඒගොල්ලෝ ලංකාවේ හිටියනම් ලංකාවේ ව්‍යාපාර වලට ඒගොල්ලෝ සම්බන්ධ වෙන්නේ. නේද? දැන් අන්න ඒක ලොකු පාඩුවක්. හැබැයි මම මේ කියපු කාරණා තුල ආට තේරෙන්න ඕනේ. ජීවිතේට එහෙම කරන්න හොඳ නෑ කියලා නේද? මේ ලංකාවෙම ඉන්න ඕනේ ලංකාව වෙනුවෙන් මැරෙන්න ඕනේ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. පැහැදිලිද? හරිද? එහෙම හිතෙන්න පුළුවන්. නමුත් එහෙම හිතන්න යන්න එපා. මේ යන රටේ යන තත්ත්වයට අනුව නේද? ඔයාලට මේ රටින් යන්න පුළුවන් නම් ඉතාම ඉක්මනින් රටින් පැන ගන්න. මොකද මේ රටේ ඉතා හොඳ තත්ත්වයකට නෙමෙයි ඉස්සරහට එන්න තියෙන අඩු ගන්න නේද? උඹලා ටික හරි සතුටින් ඉඳී පිට රටකට ගිහිල්ලා අම්මලා තාත්තලා තේ රටටම ගනින්න. ඒ රටට ගිහිල්ලා නේද? කසාදයක් බැඳගෙන හොඳට ළමයි ටික අදාගෙන එහෙන් සෙට්ලා හොඳට ජීවත් වෙන්න පුළුවන් වුණොත් ලංකාවට කීයක් හරි එවන්න. හරි. දැන් මම මේ කිව්වට ළමයි මගේ යාළුවෝ ටික මාත් එක්ක එකට විශ්වවිද්‍යාලයකට එකට ඉස්කෝලේට පොඟාක් යාළුවෝ මේ වෙනකොට ඉන්නේ පිට රටවල් වල. මම තාම ලංකාවේ හේතු මම මේ තෝරගත්ත ජොබ් එක නිසා. මම මේ ජොබ් එක තෝරනගත්තා නම් ලංකාවේ මම අනිවාර්යෙන් මේ අද වෙනකොට එක්ක ඕස්ට්‍රේලියාවේ නැත්නම් මොකක් හරි යුරෝපීය රටක අනිවාර්යෙන් මේ වෙනකොට ගිහිල්ලා. හරි. මේ ජොබ් එක තෝරගත්ත නිසා තමයි මම අද වෙනකොට ලංකාවේ ඉන්නේ. හරි. දේශීය පූර්ව ශ්‍රමය විදේශ රටවලට ඇදී යාම ඒකට ළමයි මිනිස්සුන්ට විතරක් බයින්නත් බෑ. හේතුව ලංකාවේ හරිද ඒ එච්චර දැනුමක් තියෙන එච්චර හැකියාවක් තියෙන මිනිස්සුන්ට ගැළපෙන සුදුසු රැකියාවල් ලංකාව තුළ නිර්මාණය වෙලා නැහැ. ඒ මිනිස්සුන්ට ගැළපෙන වැටුපක් ලංකාවේ ඇතුලේ හම්බ වෙන්නේ නැහැ. ඒ මිනිස්සුන්ට ගැළපෙන සුදුසු ජීවත් වෙන හොඳ පරිසරයක් ලංකාව තුළ නිර්මාණය වෙලා නැහැ. ඒ නිසා තමයි ඒගොල්ලෝ මේ රට දාලා යන්න තීරණය කරලා තියෙන්නේ. ඒ නිසා ඔක්කොටම කලින් ලංකාවේ අවශ්‍ය කරන වපසරිය වටපිටාව හදන්න ඕනේ. එතකොට මේ මිනිස්සු ටික ආපහු ගෙන්න ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඉස්සරහට යන්න ඉන්නේ උන් ටික නවත්ත ගන්නත් පුළුවන්. පැහැදිලිද? හරි. හරි. හරි නිසා තමයි මේ ඔව් දැනට ළමයි මමත් ඉතාලට ඉන්නේ පිට රටකට යන්න කියලා. ඔයාලගේ කණ්ඩායම ඉවර කරලා යනවා මම. ඔයාලා ගියාට පස්සේ යනවා. දේශීය ව්‍යාපාරවල පැවැත්ම අස්ථාවරයි. මම ඉස්සර කිව්වේ ට්‍රම්ප් බිස්කට් නිසා ලංකාවේ මන්ත්‍රී නිෂ්පාදකයාගේ පැවැත්ම අස්ථාවර වුණා. නේද? අන්න තියෙන අවාසිය. පැහැදිලිද? හරි. ඒක පැහැදිලි. අපිට අවසාන එක
දේශීය සංස්කෘතියේ අයහපත් වෙනස්කම් ඇතිවීම. පුතේ දේශීය සංස්කෘතියේ අයහපත් වෙනස්කම් ඇති වෙන පටන් ගන්නවා. ඒ කියන්නේ මොකක්ද? අපි දන්නවා ලංකාවේ මිනිස්සු ඊටාම ඉක්මනින් හොඳ දේවල් වලට වඩා නරක දේවල් තමයි ඉක්මනට එකතු කරගන්නේ නේද? හැම දෙයකම නරක දේවල් තමයි අපි ගොඩක් වෙලාවට ඉක්මනට අරගන්නේ. හරිද? අන්න ඒ නිසා ගත්තොත් පුතේ ලංකාවේ මිනිස්සු ලංකාවේ දේශීය සංස්කෘතිය විනාශ කරගන්නවා ඔය ගෝලීයකම නිසා. අපිට නොගැලපෙන හරි ළමයි හරිද අපිට නොගැලපෙන විවිධ සංස්කෘතික දේවල් අපි ලංකාවට අරගන්නවා ලංකාවේ සංස්කෘතිය විනාශ කරගන්න. පැහැදිලිද? හරි අන්න දින ආවාසි. පුතේ ආවාස ටික පිළිවෙලට එකින් එක කියමු. අද දවසේ අපි පාඩම අවසන් කරනවා. බලන්න ඉක්මනට එක දැඩි තරඟකාරීත්වයකට මුහුණ දීමට සිදුවීම එක දෙක දේශීය පුහුණු ශ්‍රමය විදේශ රටවල් වලට ඇදිලි යාම ඊළඟ එක දේශීය ව්‍යාපාරවල පැවැත්ම ස්ථාවර වීම දේශීය සංස්කෘතියේ අයහපත් වෙනස්කම් ඇතිවීම මෙන්න තින පුතේ ගෝලීකරණයේ අවාසි මේ ටික හොඳට බලා ගන්න විභාගේ නිතර අහලා තියෙන කොටසක්. හරි නියමයි. මේ කොටස් ටික සුපිරියට තේරිච්ච කට්ටිය මට yes කියලා මැසේජ් එකක් දාන්න. මැසේජ් එකක් දාන්න පාඩම ඉවර නෑ. හරිද? අද පාඩම ඉවර කරනවා. අද දවසේ වැඩ ඉවර නෑ ළමයි. චුට්ටක්ම වැඩිපුර පන්ති අද කරනවා. සදුවත විශ්ලේෂණත් ඉවර කරලා පාඩම ඉවර කරලා දාමු. එතකොට ලබන සති අලුත් පාඩම පටන් ගන්න පුළුවන්. හරි කට්ටිය yes කියලා මැසේජ් එකක් දාන්න. හරි ඩොනල්ඩ් ට්‍රම්ප් ආර්ථිකය ගොඩගත්තද කියලා අහනවා රට ඇමරිකාවේ ඒ තරම් හොඳට එයා පර්ෆෝම් කරේ නෑ ළමයි. ඒ නිසා තමයි යාට ඉක්මනටම යන්න සිද්ධ වුනේ නේ. එයා එකපාරයි එයාට දෙපාරක් ඡන්දය දීලා දුන්නා දරුවා එකපාරින් එයාට ගෙදර යන්න සිද්ධ වුණා. හරි. හරි හොඳයි. හොඳයි. අපි යනවා ළමයි අවසාන මාතෘකාවට පාඩම ඉවර කරමු ලබන සතියේ. එතන අලුත් පාඩම පටන් ගන්න පුළුවන්. පුතේ ව්‍යාපාර පරිසරයේ අපි මේ ඉගෙන ගනිමින් ඉන්නේ. ව්‍යාපාර පරිසරයේ අධ්‍යයනය කිරීමේ වැදගත්කම මොකක්ද කියලායි අපි මේ සාකච්ඡා කරන්නේ. පුතේ විදේශ විනිමය අනුපාතය කියන්නේ එක් රටක මුදල් ලේඛකයක් තවත් රටක මුදල් ලේඛකයක් සමග හුවමාරු වෙන අනුපාතය. දෙපැත්තට මාරු වෙන රේට් එක. පැහැදිලිද? හරි අන්න ඒක. හරි බලන්න. පුතේ කියවන මාත් එක්ක ව්‍යාපාර අභ්‍යන්තර හා බාහිර පරිසරය තුල පවතින විවිධ සාධක ව්‍යාපාරයේ පැවැත්ම කෙරෙහි යහපත් හෝ අයහපත් බලපෑම් ඇති කරනු ලබයි. හරිම සරලයි. මොකද්ද කිව්වේ? ව්‍යාපාර පරිසරයේ අභ්‍යන්තර පරිසරයයි බාහිර පරිසරයයි තියෙනවා. මේ දෙක ඇතුලේ හරිද? මෙයාලට යහපත් බලපෑමුත් තියෙනවා අයහපත් බලපෑමුත් තියෙනවා. අපිට ඔක්ස්ෆර්ඩ් වගේ යුනිවර්සිටි එකකට යන්න බැරිද? පුළුවන්. හරිද? ඒකට අවශ්‍ය කරන මුදල ඔයාගේ තාත්තට අම්මට වියදම් කරන්න හැකියාව තියෙනවා නම් ඔයාට පුළුවන් ලෞකික දින ඕනම විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්න. හැබැයි ලංකාවේ ආ A level පාස් වෙලා ඉන්න ඕනේ. පැහැදිලිද? එහෙම නැතුනොත් ඔයා ලංකාවේ A level කරලා පාස් වෙලා තිබුණ නැත්නම් ඒ රටට ගිහිල්ලා තවත් විභාග ගොඩක් පාස් වෙලා තමයි ඔයාට ඒ රටේ විශ්වවිද්‍යාලයට යන්න වෙන්නේ. ඒකට ලොකු වියදමක් යනවා. ලේසින් වැඩේ ලංකාවේ හොඳට A level පාස් වෙන්න. A level පාස් වෙලා ඊට පස්සේ අම්මට තාත්තට සල්ලි තියනවා නම් ඔයාට පුළුවන් වෙන ලෝකෙන් රටකට ගිහිල්ලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න පුළුවන්. පැහැදිලිද? ඒ වගේම වඩා හොඳයි. හරිද? විශ්වවිද්‍යාලයකට පළවෙනි වතාවට යන්න කලින්ම ලංකාවේ ප්‍රථම උපාධිය ලංකාවෙම හරිද? ප්‍රථම උපාධිය දෙන පළවෙනි උපාධිය ලංකාවෙම කරගෙන එළියට පැන ගන්න පුළුවන් වුණොත් ළමයි ඔයාලට ලොකු ගමනක් ඉස්සරහට යන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ ලංකාවේ අපි රටකට යන්න බලාපොරොත්තු වෙනවනම් හරිද? try කරන්න ඕනේ ලංකාවේ පළවෙනි උපාධිය කරගන්න ඕනේ. කරගෙන තමයි පයින්න ඕනේ. හරිද? එහෙම නැතු ඒ රටට ගිහිල්ලා ඉගෙනගෙන එහෙම කරන්න ලෑස්ති වුණොත් ළමයි ටිකක් අපහසු වෙනවා. හරිද? පළවෙනි ටික මෙහෙන් කරගන්න ගියොත් ඒ රටට ගිහිල්ලා සෙටල් වෙන්න හරිම ලේසියි. හරිද? ඒ නිසා මේ ඔයාලා try කරන්න ඕනේ හැමදෙස්සෙම සීමා එක්සෑම් කරන ලක්ෂ ගාණක් යනවා කියලා දිනවා. ඔව්. ලක්ෂ ගාණක් යනවා. මේ කරගන්න පුළුවන්. හරි. ඒ නිසා හොඳම වැඩි ඔයාලා හොඳට ඉගෙන ගන්න.
හරිද? ලංකාවේ පළවෙනි උපාධිය කරගෙන ඊට පස්සේ ජොබ් එකකට යන්න ඒ රටට. ගිහිල්ලා එතකොට ඒ රටේ ඔක්ස්ෆර්ඩ් හරි ඕන රටකට ගිහිල්ලා ඕන උපාධියක් කරන්න පුළුවන්. ආට ජොබ් එකකුත් කරන ගමන්. පැහැදිලිද? නැත්තම් ඔයාට ඒ රටට ගිහිල්ලා උපාධි කර කර ඉන්නයි වෙන්නේ ජොබ් එකක් කරන්නේ නැතුව. පැහැදිලිද? ඊට පස්සේ තව අවුරුදු ගානකට පස්සේ තමයි ජොබ් එකක් හොයාගන්න වෙන්නේ. එතකම ඔයාගේ අම්මට තාත්තට තමයි නඩත්තු කරන්න වෙන්නේ. හරිද? ඒ නිසා පළවෙනි උපාධිය ලංකාවෙන් ගන්න අරගෙන පිටරටකට යන්න පුළුවන් වුණොත් ගොඩාක් පාඩි ඉස්සරහට යන්න පුළුවන්. හරි පැහැදිලිද වැඩි? හරි මම නැවත කියනවා. කොමර්ස් කරන අයව පිළිගන්නේ නැහැ කියලා කතාවක් තියෙනවා. පුතේ මේ ඒක සම්පූර්ණ බොරු කතාවක්. හරිද? ලෝකෙ වැඩිපුරම සල්ලි හම්බ කරන්නේ කොමර්ස් කරපු මිනිස්සු. හරිද? කොමර්ස් ඩිග්‍රී තියෙන මිනිස්සු තමයි ලෝකෙ වැඩිපුරම සල්ලි හම්බ කරන්නේ. ව්‍යාපාර ඥානයක් තියෙන කට්ටිය තමයි රැකියා වෙළඳපොලේ රැකියා වැඩිම ප්‍රමාණයක් තියෙන්නේ. පැහැදිලි නිසා කොමර්ස් කරපු අයට තමයි වැඩිම ප්‍රමාණයක් රැකියා අවස්ථා ලෝකෙ ලංකාවේ සහ ලෝකෙ තියෙන්නේ. වෛද්‍ය ශාස්ත්‍රයේ කට්ටියට තියෙන සීමිත රැකියා ප්‍රමාණයක්. සීමිත. ඒ වෛද්‍ය ශාස්ත්‍රය විතරනේ. හරිද? ඉංජිනේරු ශාස්ත්‍රයේ කට්ටියට තියෙන ඉංජිනේරුවන් ආශ්‍රිත රැකියා ප්‍රමාණයක් පමණයි. පැහැදිලිද? ආර්ට් කට්ටියට සෑහෙන රැකියා අඩුයි. හරිද? එතකොට ඔය හැම ශාස්ත්‍රයකම කොමර්ස් කරපු කට්ටියට තමයි රැකියාව වෙන්නේ. අපි ගත්තොත් උදාහරණයක්. හරිද? හොස්පිටල් එකක් ගත්තොත් හොස්පිටල් එකේ මැනේජර් කොමර්ස් කරපු කෙනෙක්. තේරෙනවද? හරිද? එතකොට හොස්පිටල් එකේ මැනේජර් කොමර්ස් කරපු කෙනෙක්. හරිද? බිල්ඩින් හදන සයිට් එකක් ගත්තොත් ඒකේ සම්පූර්ණ ස්ටොක් ක්ලියරන්ස් එකේ ඉඳන් ඒ සියලු දේවල් කරන්නේ කොමර්ස් කරපු අය. පැහැදිලිද? ඒ නිසා ළමයි මේ හැම ශාස්ත්‍රයකටම කොමර්ස් කරපු අයට තමයි වැඩිපුර රැකියාව අවස්ථා තියෙන්නේ. හරිද? මගේ විශ්වවිද්‍යාලයේ කැලණිය විශ්වවිද්‍යාලයේ මගෙත් එක්ක විශ්වවිද්‍යාලය ඉගෙන ගත්ත උපාධිය ගත්ත මගේ යාළුවෝන්ගේ 90% අද වෙනකොට ලංකාවේ ඉහළම පෙළේ ව්‍යාපාරවල ඉහළම මට්ටමක ඉන්නවා. හරිද? හොඳ එක්සිකියුටිව් මැනේජර්ස්ලා ලෙවල් එකේ ඉන්නවා. හරිද? එතකොට බහුතරයක් ලංකාවෙන් පිට වෙන රටවල් වල හොඳට ඉගෙනගෙන හරිද හොඳ ජොබ් කරනවා අද වෙනකොට. හරිද? මම ටියුෂන් පන්ති කරනවා. හරිද? එතකොට ඒක තමයි වෙන්නේ. මම දැනුවත් ළමයි ගෑනු ළමයි කීප දෙනෙක් ඉන්නවා ජොබ් කරන්නේ නැතුව. එයාලගේ හස්බන්ඩ්ලා ජොබ් වලට යන්න දෙන්නේ නැහැ. එයාලා ගෙදර ඉඳන් බබාලා බලාගෙන ඒ වැඩ ටික කරගෙන යන ළමයි කීප දෙනෙක් ඉන්නේ. ඒ යාළගේ කැමැත්තයි. යාළගේ කැමැත්තෙන් යාළා ජොබ් එකෙන් අතහැරලා බබාලා බලාගෙන ගෙවල් වල වෙලාවට කටයුතු කරගෙන යනවා. ඒ හැරෙන්නයි මගෙත් ඉගෙන ගත්තා නම් හැමෝටම හොඳ රැකියාවක් මේ වෙනකොට හම්බෙලා තියෙන හැමෝම වගේ හොඳ මට්ටමක ඉන්නවා. ICT වලට හොඳ ජොබ් තියෙනවා. හරි. අර කොමර්ස් කරන ජොබ් එකක් නැහැ කියලා කවුරු කිව්වොත් නම් ළමයි ඒක අමු බොරුවක්. මොකද කොමර්ස් කරපු අය තමයි ලෝකෙ වැඩිපුරම රැකියා අවස්ථා තියෙන්නේ. පැහැදිලිද? හරි. මොකද ලෝකෙ හැමතැනම තියෙන ව්‍යාපාරනේ. ව්යාපාර තුල තමයි රැකියා අවස්ථා තියෙන්නේ. ව්‍යාපාරයක් කියන්නේම කොමර්ස් කරපු එකෙක් අවස්ථාවක් තමයි. පැහැදිලිද? ජොබ් එකක් හම්බෙන්නේ වැඩ කරන වැඩපලක් කියලා කියන්නේ ව්‍යාපාරික ස්ථානයක් නේ. ඒ ව්‍යාපාරික ස්ථානවල කොමර්ස් කරපු උන්ට අවස්ථාවක් නැහැ කියලා කියනවනම් ඒක අමු බොරුවක්. ඒක නොදැනුවත්ව කියපු කතාවක්. කවුරු වුණත් කියපු කෙනා. හරි. ඇතිනේ අපි ඉස්සරහට. සාමාන්‍ය ළමයි විශ්වවිද්‍යාලේ සාමාන්‍ය ලංකාවේ සිස්ටම් එක ලංකාවේ උපාධි වර්ග දෙකක් තියෙනවා. ප්‍රථම අපි ඒක උපාධිය අපි කියන්නේ ජෙනරල් ඩිග්‍රී එකයි ස්පෙෂල් ඩිග්‍රී එකයි. සාමාන්‍ය උපාධියයි විශේෂ උපාධියයි. එතකොට සාමාන්‍ය උපාධියක් සාමාන්‍ය වසර 3යි. ඊට පස්සේ විශේෂ උපාධියක් අවුරුදු 4යි. සාමාන්‍ය අවුරුදු 4ක් විතර තමයි සාමාන්‍ය උපාධි කාල සීමාවක් වෙන්නේ. ලංකාවේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ගියා ඉන්නවද? ඕන තරම් ඉන්නවා. හරි. කාරණා පැහැදිලිද? අපි යමු ඉස්සරහට. එතකොට සර් විතරක් ඇයි ටියුෂන් පන්ති කරන්න කියලා දාලා තියෙනවා. ටියුෂන් පන්ති කරන මං හේතු කීපයක් තියෙනවා. අපි වෙන දවසක වෙනම කතා කරමු. එකක් තමයි ලොකුම හේතුව තමයි මගේ යාළුවෝ අද වෙනකොට ලෝකේ හැමතැනම ඉන්න ප්‍රධාන පෙළේ කළමනාකරු ප්‍රධාන පෙළේ එක්සිකියුටිව් මැනේජර්ස්ලා accountantලා ඉන්නවා.
නමුත් ඒ හැමෝටම වැඩිය මම සල්ලි හම්බ කරනවා. මගේ යාළුවෝ හැමෝටම වැඩිය මම හොඳට සල්ලි හම්බ කරනවා. ඒ නිසා මට එහෙම ජොබ් එකකට යන්න අවශ්‍යතාවයක් ඇත්තටම තිබුණේ නෑ. මට අවශ්‍ය ප්‍රමාණයට වඩා මම මුදල් හම්බ කරනවා. මගේ යාළුවන්ට වැඩිය උන් මොන රටේ හිටියත් හරිද මොන ලෙවල් එකේ හිටියත් උන්ට වැඩිය හැමෝටම වැඩිය මම අද සල්ලි හම්බ කරනවා. ඒ පළවෙනි හේතුව. එතකොට මට වෙන ජොබ් එකක අවශ්‍යතාවයක් නෑ. දෙවෙනි කාරණාව තමයි මම සල්ලි වලට අමතරව ශ්‍රී ලංකාව තුළ ලංකාවේ මිනිස්සු අතර ආදරය දිනාගෙන ඉන්නවා, ගෞරවය දිනාගෙන ඉන්නවා. ඒ නිසා මට මේ ජොබ් එක ඉතාම හොඳ ජොබ් එකක් විදිහට මම සලකනවා. ඒ නිසා මට මේ ජොබ් එක හොඳයි. මම accountant කෙනෙක් වුණා නම් ඔයාලා කවුරුත් මාව අඳුරන්නේ නැහැ. හරිද? මම ලංකාවේ මොකක් හරි කම්පැනි එකක මැනේජර් කෙනෙක් වුණා නම් ඔයාලා මාව දන්නේ නැහැ. අද මේ කතා කරන පන්තියේ නේද? ඔයාලා හැමෝම හරිද ලංකාවේ විවිධ තැන්වල මිනිස්සු. ලංකාවේ විවිධ තැන්වල ළමයි හරිද මට ආදරය කරනවා, මට ගරු කරනවා නේද? මං කියන වචන විශ්වාස කරනවා නේද? ඔයාලගේ අම්මලා තාත්තලා අයියලා අක්කලා මං කියන දේවල් අහගෙන ඉන්නවා නේද? ගිහාන් සර් කියන්නේ මෙහෙම කෙනෙක් කියලා එයාලට යම්කිසි දැක්මක් තියෙනවා නේද? ලංකාවේ කොහෙ ගියත් මං අඳුරන දරුවෙක් ඇවිල්ලා මගේ ඉගෙනගත්ත දරුවෙක් කියලා මට වැඳලා යනවා. හරිද? මට ආදරය කරනවා. ඉතින් ඒ දේ මට හම්බ වෙන්නේ නෑ මං වෙන ජොබ් එකක් කරා නම්. මම සල්ලිත් හම්බ කරනවා. මට අවශ්‍ය ප්‍රමාණයට මං ගෞරවයක් හම්බ කරන නිසා මම මේ රටේ ගෞරවාන්විත පුද්ගලයෙක් විදිහට ජීවත් වෙන කෙනෙක් විදිහට අවශ්‍ය කරන සැපගෙන මට අවශ්‍ය කරන මුදලත් මම හම්බ කරගෙන ඉතින් ඒ නිසා මට වෙන ජොබ් එකක් අවශ්‍ය නැහැ. දැනට ලංකාවේ මට හොඳයි. ඉස්සරහට මේ රට ජීවත් වෙන සුසු නැති රටක් බාට පත් වුණොත් සමහරට මම වෙන රටකට යාවි. එතකම් මේ ලංකාවේ දැනට මට ඇත්තටම හොඳ රටක්. හරි වැඩි යමු ඉස්සරහට. හරි අපි යන්නේ ඉස්සරහට. හොඳයි මම දෙක කියාගෙන ආපු කාරණා මම එන්නම්. ව්‍යාපාර අභ්‍යන්තර පරිසරයේ බාහිර පරිසරයක දෙකක් තියෙනවා. මේ අභ්‍යන්තර පරිසරයේ සහ බාහිර පරිසරයේ දෙකේම ව්‍යාපාරයට යහපත් හෝ අයහපත් බලපෑම් එල්ල වෙනවා. ඒ කාරණාව දක්වා පැහැදිලි දැමුවටම. හරිද? පැහැදිලි. හරි. ඊට පස්සේ බලපෑම් ඇති කරලා බලන්න. එබැවින් එම බලපෑම් තුලින් තරගකාරී වාසිය ලබා ගැනීම සඳහා ව්‍යාපාරිකයන් විසින් ව්‍යාපාර පරිසරය හොඳින් අධ්‍යයනය කර අවබෝධ කරගත යුතුයි. පැහැදිලිද? මම නැවතෙන්න. පොදේ මම කියපු කාරණාව සරලව මතක් කරන්නම්. ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරයයි බාහිර පරිසරය කියලා ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ඒ අභ්‍යන්තර පරිසරයයි බාහිර පරිසරයයි ගත්තහම ඒ පරිසරයන් දෙකෙන්ම ව්‍යාපාරට යහපත් බලපෑම් සහ අයහපත් බලපෑම් ඇති වෙනවා. ඒ යහපත් සහ අයහපත් බලපෑම් දෙකෙන්ම අපිට තරඟකාරී වාසිය ලබා ගන්න අපි අනිවාර්යයෙන්ම ව්‍යාපාර පරිසරයේ අධ්‍යයනය කළ යුතුයි. මේක තමයි පොතේ ව්‍යාපාර පරිසරයේ අධ්‍යයනය කිරීමේ වැදගත්කම. තේරුම් ගත්ත කට්ටිය මට yes කියලා මැසේජ් එකක් දාන්න. පරිසරයේ තියෙන අභ්‍යන්තරයි බාහිරයි දෙකෙන්ම යහපත් බලපෑමුයි අයහපත් බලපෑමුයි එල්ල වෙනවා. ඒ දෙකෙන් තරඟකාරී වාසිය competitive advantage එක ලබා ගන්න අපි ව්‍යාපාර පරිසරය අධ්‍යයනය කරන්න ඕනේ. පොතේ හැමෝම ටියුට් එකේ තරඟකාරී වාසිය කියන එකට ගන්න එකක් වෙන මේක. තරඟකාරී වාසිය කියන එකට highlight කරගෙන නැත්නම් යටින් එකක් ගන්න. හරි නේද? අපි ගොඩාක් දේවල් කතා කරා. හරි ගොඩාක් දේවල් කතා කරා. අපි යන ස්පීඩ් එක තමයි මේක. හරිද? ඕනකට වැඩි ස්පීඩ් එක යන්න ඕනේ නැහැ. හරිද? මම කියන දේවල් දරුවන්ට තේරෙන නිසා මම කියන දේවල් අහන් ඉන්න ඕගොල්ලෝ ආස නිසා තමයි නේද? මම කියන දේවල් පිළිවෙලට යන නිසා තමයි ඔයාලා මගේ පන්තියට කැමති නේද? මම මේක වේගයෙන් උගන්වලා ඉවර කරා නම් ඔයාලට මේ කාරණා තේරෙන්නේ නැහැ. උඹලා එහෙනම් අදමයි පන්තියේ මේ රෑ 11 12 වෙනකන් මෙහෙම මගේ දිහා බලාගෙන ඉන්නේ නැහැ. ඒ නිසා ඕනාට වැඩි ස්පීඩ් එක යන්න ඕනේ නැහැ ටීචර් ගියදෙන්. හරිද? ස්පීඩ් එක යන එක්කෙනෙක් හිටියාම ඇතිනේ දෙන්නෙක් ඕනේ නැහැ. හරිද? ඒ නිසා මගේ මේ ස්පීඩ් එකට අපි මේ වැඩේ යන්න. හරිනේ? හරි. යම්කිසි විදියකදී ඔයාට පාසලේ කරන ගැටලුවක් මොකක් හරි ගැටලුවක් වෙලා තිබ්බොත් ඔයා මගෙන් අහන්න පුළුවන් ඕන තරක. පැහැදිලිද? හරි. අපි ඉස්සරහා පාඩම් වල කියන තුන්වෙනි පාඩම අපිට කලින් ටීචර් පටන් ගත්තොත් හරිද? මොකක් හරි ගැටලුවක් ආවොත් ඔයා මගෙන් අහන්න පන්තියේ. හරිද සර් මෙන්න මෙහෙම ගැටලුවක් තියෙනවා මේකට උත්තර දෙන්න කියලා. මම අනිවාර්යෙන් ඒකට දාලා උත්තර දෙනවා. පැහැදිලිද? කෝල් එකක් දීලා ඇහුවට කමක් නැහැ ඕන වෙලාවක කෝල් එකක් දෙන්න. හැබැයි WhatsApp කෝල් ගන්න එපා. මම WhatsApp කෝල් ආන්සර් කරන්නේ නැහැ. හරිද? මම WhatsApp කෝල් ගන්න එපා. normal කෝල් එකක් ගන්න කෝල් ගන්නකොට. පැහැදිලිද?
හරි සර් මම ක්ලාස් එකට හරි මාසයි වෙන්ස්ඩේ වෙනකම් මම බලාගෙන ඉන්නේ කියලා දාලා තියෙනවා. හරි හුඟක් අය එහෙම තමයිනේ. හරි. හරි හොඳයි. අපි හරි. හරි. අපි ළමයි. තා අපිට එක කොටසක් තියෙනවා ෂඩුවත විශ්ලේෂණය කියන කොටස. ෂඩුවත විශ්ලේෂණය කියන කොටස මම අද එක පටන් ගන්නවා කියලා ඉඳන් හිටියේ. නමුත් අද එක පටන් ගන්නෑ මොකද හේතුව අපිට ලබන සතියේ කොහොමවත් පාඩම ඉවර කරන්න බෑ. මොකද මේ පාඩේ පාස් පේපර් ටික තාම කරේ නෑනේ. ඒ නිසා මේ පාඩම අපි ලබන සතියේ ෂඩුවත විශ්ලේෂණය කොටස ඉක්මනට ඉවර කරලා විනාඩි 20කින් විතර පාඩමේ රිවිෂන් එකකුත් කරලා ලබන සතියේ පාස් පේපර් ටිකත් ඉවර කරලා දාමු. හරිද? මම ඔයාලට පාස් පේපර් ටියුට් එක ගෲප් එකට දාන්නම්. දැන් මම හිතුවා ඔයාලට ටියුට් දෙකක් දානවා ගෲප් එකට. හරිද? මම දැන් ටියුට් දෙකක් දැන් ගෲප් එකට දානවා PDF දෙකක්. එකක් තමයි මාර්තු මාසේ බෙස්ට් ටෙස්ට් පේපර් එක. දෙවෙනි එක තමයි ලබන සතියේ කරන්න තියෙන මේ පාඩමේ පාස් පේපර් ටියුට් එක. මම ජනවාරි මාසේ පාස් පේපර් ටියුට් ගාලට එව්වද? ජනවාරි මාසේ පළවෙනි පාඩමේ පාස් පේපර් ටියුට් ගාලට එව්වද නැත්නම් අපි සාකච්ඡා කරා විතරද? එව්වේ නැද්ද? හරි. එහෙනම් මම දැන් ඔයාලට PDF 3ක් කියවනවා. ගෲප් එකට දැන් 3ක් දාන්න පන්ති ඉවර කරපු ගමන්ම දැන්ම දාන්නවා. හරිද? එක තමයි පළවෙනි පාඩමේ පාස් පේපර් ටික. එක කරන්න ඕගොල්ලෝ. හරිද? දෙවෙනි එක තමයි අද ලබන සතිය අපි කරන්න තියෙන දෙවෙනි පාඩම දැන් ලබන සතිය ඉවරයිනේ. ඒකේ පාස් පේපර් ටියුට් එක. තුන්වෙනි එක තමයි මාර්තු මාසේ බෙස්ට් ටෙස්ට් පේපර් එක. පැහැදිලිද? ලබන සතිය වෙනකොට බෙස්ට් ටෙස්ට් පේපරේ පළවෙනි පාඩමේ පාස් පේපර් ටිකයි කරලා තියෙන්නේ. හරිනේ? ලබන බදාදා කලින් අපි ලබන සතියේ පන්තියේදී මේ ද ඉවර කරන පාඩමේ පාස් පේපර් ටික පන්තියේ මාත් එක්ක ඩිස්කස් කරමු. පැහැදිලිද? හරි. එහෙම හොඳයි. ඒ ටික print කරලා තියාගන්න. print out එකක් දාගෙන තියාගන්න. පැහැදිලිද? හරි print out එකක් දාලා තියාගන්න. හරි. එහෙනම් හරි හොඳයි. එහෙනම් ජනතාව අපි නැවත හම්බ වෙනවා ලබන සතියේ මම ඔයාලට දැන් group එකට අර ටික දාලා තියන්න. හැමෝටම සුබ රාත්‍රියක්. හැමෝම ප්‍රවේශමෙන් ඉන්න. ප්‍රශ්න දාගන්න එපා. වලි වලට යන්න එපා. කට්ටිය ලොකු අය වලි දාගන්නේ ඔගොල්ලෝ වට යන්න එපා පරිස්සමෙන් ඉන්න. හරි. ආයුබෝවන් ජනතාව හැමෝටම සුබ රාත්‍රියක්.